right හරි එහෙනම් ඔන්න අපි මේ ගුරුත්ව කේන්ද්‍රය ඔන්න පොඩ්ඩක් මතක් කරලා දෙන්නකෝ පාඩම මම නම් ගුරුත්ව කේන්ද්‍රය පටන් ගන්නවා මෙතන මම මේකද ඔයගලන්ට ගියා දෙන්නම් මේ කොහොමද මේ මම ගණන් ටිකක්ම හදලා ඔයගලන්ට පෙන්නන්නම් මොකද හැමෝම අතේ තියරි ඇති මම ගණන් වලින්ම උගන්වන්නම් මේක කොහොමද යන්නේ කියලා වැදගත් විදිහට ටික මම මේක ඔයගලන්ට එක මතක් කරලා දෙන්නම් හොඳේ ඉතින් ඔයගොල්ලෝ හැමෝම අතේ නෝට් එකක් ඇති ගුරුත්ව කේන්ද්‍රයේ නෝට් එකේ අනිවාර්යෙන් ඕන පොතක ඕන කෙනෙක් මෙන්න මේ 7 ඔප්පු කරලා ඔයගලන්ට දීලා තියෙන නෝට් එකේ හරි මේ 7 අනිවාර්යෙන්ම ඕන කෙනෙක් අතේ තියෙන්න ඕනේ මේ 7 තමයි කටපාඩම් වෙන්නත් ඕනේ කොහොමද මේ වස්තු හරි කියන්නේ මේ ඒකාකාර දණ්ඩ වෘත්තාකාර ඡාපය වෘත්තාස්තරය කුහර ගෝලය ඝන ගෝලය කොහොර කේතුව හා ඝන කේතුව මේ හතේ කොහොමද ගුරුත්ව කේන්ද්‍රය හොයන්නේ ඒක ඔප්පු කරන්න කොහොමද ඒ ටික ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කටපාඩම් වෙලා තියෙන්න ඕනි හරි ඊට අමතරව ඔයගොල්ලන්ට මෙන්න මේ තුන මම මේ ක්ලාස් එක ඔප්පු කරලා දීලා ඇති නෝට් එකක් නැත්නම් ඒ නෝට් එකක් බලන්න එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මෙතන තව තුනක් එකතු වෙනවා ඒ තමයි වෘත්තාකාර ඡාපයකින් කොහොමද වෘත්තාකාර ආස්තරික ගුරුත්ව කේන්ද්‍රය අපෝහණය කරගන්නේ කොහොර ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය ඇසුරෙන් කොහොමද ඝන ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය අපෝහණය කරගන්නේ කුහර කේතුක ගුරුත්ව කේන්ද්‍රය ඇසුරෙන් කොහොමද ඝන කේතුක ගුරුත්ව කේන්ද්‍රය අපෝහණය කරගන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට තියෙනවා ඒතකොට මෙතන 7යි මේ තුනත් එකතු වුණාම ඔක්කොම තීරි දැන් 10ක් වෙලා තියෙනවා. ඒතකොට Tamanට මේ තීරි 10ම මතක තියෙන්න ඕනේ. ගුරුත්ව කේන්ද්‍රයේ අර පළවෙනි කොටස ලකුණු 40ක් හෝ 50ක් හම්බෙන්නේ පළවෙනි කොටස හදාගන්න මේ 10ම Tamanට මතක තියෙන්න ඕනේ. හරි. ඊට අමතරව මෙතන තව දෙයක් එකතු වෙනවා. ඒ තමයි අනුකලනයේ සීමා වෙනස් කිරීමෙන් අපිට පුළුවන් වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න. ජින් එකේ ආදී වස්තු වල ඔයගොල්ලන්ට මතකද එක් අවුරුද්දක මේ වගේ ගාණක් අහලා තිබ්බා. ඉතින් මේ අවුරුද්දෙත් අර මොඩල් පේපර් එකේ තිබ්බේ ඒ වගේ අනුකලනයේ සීමා වෙනස් කරලා ගුරුත්ව කේන්ද්‍රය හොයන ගාණක්. ඒ නිසා මේ පාරේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. මේ ටික ඇරෙන්න ගුරුත්ව කේන්ද්‍රයේ සීමා වෙනස් කරලා වස්තුවක් හදලා ඒකේ ගුරුත්ව කේන්ද්‍රය ඇතුලෙන් ගානක් අහන්න හරි. එතකොට මම ඒක වගේ ගානක් ඔයගලන්ට හදාලා පෙන්නන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට මෙන්න මෙතන 10ක් තියෙනවා. ඒ 10ට අමතරව මම ඊළඟට කියලා දෙන ක්‍රමයක් ඒ වගේකුත් මතක තියෙන්න ඕනේ තමන්ට. මේකෙදි. එතකොට ඔයගොල්ලෝ පාස් පේපර්ස් බලන්න තෝරන තමන්ට තේරෙයි මොනවාද මේ අහලා තින්නේ කියලා. ඒකාකාර දණ්ඩේම නම් අහලම නැහැ. මේ ඡාපය ආස්තරය ඕවා අහලා තියෙනවා. විටින් විට මම හිතන්නේ වැඩිම අහලා තියෙන්නේ මේ ඝන ගෝලයේ සහ කුහර ගෝලයේ මම හිතනවා ඔක තමයි වැඩිපුරම අහලා තියෙන්නේ එක්සෑම් එකට. ඉතින් මේ ටික තමන් කටපාඩම් කරගන්න ක්‍රම 10ම තමන් කටපාඩම් කරගෙන තියාගන්න. අපෝ ඕනනම් හයිත් දන්නේ නැහැ. එනකොට ඒ තුනත් අපි මතක තියාගන්න මහලුකු සිද්ධියක් නැහැ. ඒකේ රයිට්. එතකොට ඔන්න ඔය 10 මතක තියාගන්න. මම ඔයාලට පොඩි ගාණක් හදන්නම්. අර අනුකලනයේ සීමා වෙනස් කළා කොහොමද අපි අර සම්මත හැඩේ මේ ගෝලය කේතුව ආස්තරය නැතුව සම්මත හැඩයෙන් පිටත් ගිය වස්තුවක කොහොමද අපි බලමු ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ. ඒ වගේ ගාණක් අරගෙන. හරි මම බලන්න අරකට පොඩි උදාහරණ ගන්නක් ගත්තා මේ විදිහට. මේක කියනවා ආරේ දෙකක්කාරු ඒකාකාර කුහර අර්ධ ගෝලයක ආධාරකයේ C කේන්ද්‍රයේ සිට මූල තුනක් කාල දුරකදී අක්ෂයට ලම්බ තලයක් මගින් කොටස් දෙකකට බෙදා තිබේ. උඩුදාර දෙකක් සහිත කොටසේ ගුරුත්ව කේන්ද්‍රය සීරිස් ඇතුළත. දැන් මෙතන බලන්න මෙහෙම කතාවක් කියන්නේ. මෙන්න මේ වගේ කුහර අර්ධ ගෝලයක් තිබිලා තියෙනවා. මේක ආරේ දෙකක්කාර වෙලා තියෙනවා. මෙන්න මේ වගේ කුහර අර්ධ ගෝලයකින් මේ කේන්ද්‍රයේ ඉඳලා මූල තුනක් ආර දුරකින් මේ අක්ෂයට ලම්බ තලයක් මගින් කියන්නේ හරියට මේ වගේ ලම්බ තලයක් මගින් මෙන්න මේ කියපු කුහර අර්ධ ගෝලය කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. හරි. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ එක කොටසක් මේ වගේ පොඩි කොටසක් මේ පැත්තට එනවා. ඊළඟට මෙන්න මේ වගේ වෘත්තාකාර දාර දෙකක් සහිත මෙන්න මේ වගේ කොටසක් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා. මේක නිකන් හරියට ඔයගොල්ලෝ සාස්පානෙන් ගත්තොත් එහෙම පොඩි කොටසක් වගේ මෙන්න මෙහෙම තියෙන්නේ. මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනවා දැන් කොටසක් ඉතුරුලා තියෙනවා. ඔයගොල්ලන්ගේ මෙන්න මේ කපලා ගත්තාට පස්සේ හොඳ. ඉතින් අපෙන් අහන්නේ එතන මේකේ මෙතන නම් හිස්සලා තියෙනවාද? හරි. මේකත් හිස්නේ. එතකොට කුහර ගන්න. හරි. එතකොට ඔන්න ඔය කැලලක් ඇවිල්ලා තියෙනවා. අපෙන් අහනවා මෙන්න මේකේ ගුරුත්ව කේන්ද්‍රයට මෙන්න මේ C සිට තියෙන දුර. මම මේ කෙලින් කරලා ඇඳලා තියෙන්නේ මේක. මෙන්න මේ C ඉඳලා තියෙන දුර කොච්චරක් වෙනවද කියලා අහන. එතකොට ඔයගොල්ලෝ තේරෙනවා මේක අර දැන් මේක අර කුහර අර්ධගෝල එහෙම නෙවෙයි සම්ප්‍රදායික හැඩයක් නෙවෙයි මේක පොඩ්ඩක් වෙනස් වෙච්ච හැඩයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මෙන්න මේ වගේ කෙනෙක්ගේ කොහොමද ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ. අනුකලනයේ සීමාව වෙනස් කරලා කියලා. හරි. රයිට්. මෙතනත් මම කරන්නේ ඉස්සල්ලාම මම මෙන්න මේ කෝණය හොයාගන්නවා කීයද කියලා. ඔයගොල්ලන්ට තේරෙයි මේ කෝණය හොයන එකේ වැදගත්කම ඉස්සරහට. මම මෙන්න මේ කියන කෝණය ඉස්සලාම හොයාගන්නවා. මේක බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මම මේ කෝණය ඇල්ෆා කියලා දාගන්නම්. ඇල්ෆා කියලා දැම්මොත් බලන්න ඔයගොල්ලන්ට පේනවා මෙතන ඍජු කෝණීය කෝණය මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක දෙකක්කාර නම් මේකත් දෙකක්කාර වෙනවා. මොකද එකම වෘතයේ ආරේ තමයි මේ තියෙන්නේ. දැන් මේක දෙකක්කාර වෙනවා. එකම කේන්ද්‍රය. දැන් අපිට පුළුවන් මේ cos alpha වගේ ප්‍රකාශන වල ඉවත් වෙන බද්ධපාදයේ වේදීම කරුණේනේ. ඉතින් මේ cos මේ alpha කියන කෝණය හොයාගන්න පුළුවන්. පැත්තක හොයාගන්නවා. cos alpha කියන්නේ දුන්න මූල තුනක්කාර බෙදීම දෙකක්කාර. මෙයාට මම කපලා දාන්න පුළුවන්. මූල තුන බෙදීම 2යි. කියන බලනවා cos 30යි කියලා අපිට ලියන්න පුළුවන් 5 බෙදීම 6. නේ alpha ට උන උත්තරයක් ආව අපිට 5 බෙදීම 6යි කියලා. හරි. එහෙනම් දැන් ඊළඟට මම කරන්නේ මේ තියෙන වස්තුවෙන් දැන් අපිට ඕනේ මෙන්න මේ කැලේ ඉතුරුලා තියෙන්නේ. හරි. ඒකෙන් මම කරන්නේ සාධාරණ පටියක් තෝරගන්නවා. මේක දැන් කුහර ගෝලයක් තියෙන්නේ. ඔයගොල්ලෝ දෙනවා මේ වගේ චූටි
සියුම් පටියක් තෝරගත්තොත් සියුම් මෙන්න මේ වගේ කොටසක් තෝරගත්තොත් ඒක නිකන් වලල්ලක් වගේ තමයි ඔයගොල්ලන්ට සෙට් වෙන්නේ. හරි. මම අන්න ඒ වගේ කොටසක් තෝරගන්නවා. ඊට පස්සේ මම මේ කොටස් ඔක්කොම ටික මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට එකතු කරගන්නවා. හරි. අපි නම් රූපයක් ඇඳලා ඒ කොටසක් මාක් කරගෙන අපි එකතු කරගෙන බලමු කොහොමද මේකේ ගුරුත්ව කේන්ද්‍රය සෙට් වෙන්නේ කියලා. right. ඒතර බලන්න මම අර කලින් තිබ්බ ගාන මෙන්න මේ වගේ අර ඉඩ මැද හින්න මකලා මෙතෙන්ට අරගෙන තියෙනවා. දැන් මේකෙන් කතා කරලා තියෙන බලන්න අර කලින් අර කපල ඉවත් කරලා කොට සයින් කරලා දාලා මෙන්න මේ කියන වස්තුවම අරගෙන තියෙනවා. මේක මම XY තලයක තියාගත්ත හරියටම C කියන කෙන ලක්ෂයට එන විදිහට. ඒතර මට පුළුවන් මේක ඉතින් හරියටම දුර වෙන ගන්න. ඉතින් මම කරලා තියෙන්නේ මෙතන ඔයගොල්ලෝ දන්නවා කලින් හොය පැල්ක තමයි මේ තියෙන්නේ. අර අංශක 30ක් කියලා ආවේ. ඒක මෙතන ඔයගොල්ලන්ට ඔය විදිහට තියෙනවා. මම මෙතන මේ අපේ ඉතුරු කොටසෙන් මෙන්න මේ වගේ චූටි පඩියක් තෝරගෙන තියෙනවා. දැන් මේ පඩිය ඔයගොල්ලෝ හිතා ගන්න කැපුවොත් එහෙම කොහොමද එන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ. මේක වලල්ලක් වගේ තමයි සෙට් වෙන්නේ. කුහර ගෝලයක් ඉඳන් මැද හිස් වලල්ලක් වගේ එකක් මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා. හරි. මේක අංශු මාත්‍ර ස්කන්ධයක්. ඒතකොට මෙන්න මෙතන තියෙන බෑවුම ඔයගොල්ලෝ නොසලකා හරින. මේක නිකන් ඒතකොට සිලින්ඩරයක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ තියෙන බෑවුම චුට්ටක් ඔයගොල්ලෝ නොසලකා හරින. මොකද මේක අංශු මාත්‍ර ස්කන්ධයක් හින්දා මෙතන තියෙන මේ ગેප් එක තෝරෙන්නේ නැහැ. තාමත්ම පොඩි පටියක් තමයි මෙතන තෝරගෙන තියෙන්නේ. හරි. දැන් අපි පොඩ්ඩක් මෙහෙම කරමු. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ඉස්සරහා මේ ගාන පටන් ගන්න කලින් ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ කීප වස්තුව අපේ OX කියන අක්ෂය වටා සමමිත වෙලා තියෙනවා. X අක්ෂය වටා. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රයේ ගණ්ඩාංක ඔයගොල්ලෝ g x bar y bar කියලා ගත්තොත් y bar බිඳුවක් වෙනවා. ඉස්සරහා මේ කතාව ඔයගොල්ලෝ කියන්න ඕනේ. ඔයගොල්ලෝ කියන්නේ වස්තුව OX නැත්නම් X අක්ෂය වටා සමමිතික බැවින් අක්ෂය වටා සමමිතික බැවින් ගුරුත්ව කේන්ද්‍රය g x bar y bar නම් y bar සමානයි බිඳුව එමෙ. මොකද ගුරුත්ව කේන්ද්‍රය ඔයගොල්ලෝ සම්මිතික අක්ෂයේ මතනේ තියෙන්නේ කොහේ හරි තැනක. ඒතකොට y bar කියන එකක් එන්න බෑ. අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රයේ මේ x bar වලින් කොහේ හරි තැනක තියෙන්න ඕනේ. හරි. ඊළඟට අපි දන්නවා මේක හොයන සම්මත අපේ සූත්‍රය x bar සමානයි ඉස්සලාම ලියනවා අනුකල x dm යට අනුකල dm. මෙන්න මේකෙන් තමයි අපි ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ. අපේ පොදු සූත්‍ර වශයෙන් භාවිතා කරන්නේ. හරි. දැන් අපි මේක ලියලා ඊට පස්සේ මේ එකින් එක බලනවා මොනවද කියලා. x කියන්නේ කවුද? ඔයගොල්ලන්ට තීරකයක් ඇති මෙතන x කියන්නේ ඔයගොල්ලෝ තෝරගත්ත අංශු මාත්‍ර ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක. හරි. එහෙනම් මෙතන බලන්න ඔයගොල්ලන්ගේ අංශු මාත්‍ර ස්කන්ධය වෙන්නේ මෙන්න මේකේ රතු පාටෙන් ඇදලා තියෙන්නේ. ඒකේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක. දැන් මේකේ ගුරුත්ව කේන්ද්‍රය මේ තියෙන්නේ වලල්ලක්. වලල්ල ගුරුත්ව කේන්ද්‍රය ඔයගොල්ලෝ දන්න තියෙන්නේ මධ්‍ය ලක්ෂ්‍ය හරියටම අර කේන්ද්‍රයේ තියෙන්නේ. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන්. මේක දෙකක් කාරණා මම මේ θීටා කියලා කෝණකින් තමයි මම මෙන්න මේක මාක් කරගෙන තියෙන්නේ. ඒතර මේක θීටා කියලා ගත්තා මේක d θීටා කියලා ගත්තා. මෙන්න මේ චූටි පළල සෙට් වෙන තැනට. ඒතර ඔයගොල්ලන් කියන්න පුළුවන් මේක දෙකක් ආර් cos θ කියලා ගන්න පුළුවන්. එහෙනම් x කියන්නේ දෙකක් ආර් cos θ කියලා ගන්න පුළුවන්. ඊළඟ බලන්න dm. මෙතන dm කියන්නේ මොකද්ද? අංශු මාත්‍ර මෙන්න මෙයාගේ ස්කන්ධය කොච්චරයිද කියලා. එතකොට බලන්න මම ඔයගොල්ලන්ට කොහොම මේක වලල්ලක් වගේ තියෙන්නේ කියලා. මෙන්න මෙහිම තමයි එතකොට ඔබ තියෙන්නේ. ඔන්න ඔය වගේ වලල්ලක් විදිහට තමයි ඔබ තියෙන්නේ. ඔන්න වගේ හැඩයට තමයි දැන් ඔක අවිල්ල තියෙන්නේ. හරි. මේ වලල්ලේ බලන්න ඉස්සලාම අරේ කීයද කියලා. මේක දෙකක් කරන මේ පැත්තට ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ වලල්ලේ අරේ ඉන්නේ දෙකක් ආර sin θ කියලා. ඔක තමයි මේ වලල්ලේ අරේ කියන්නේ. දැන් මට පුළුවන් මේකේ ස්කන්ධ හොයාගන්න මේ විදිහට. මම කරන්නේ මේක දෙකක් ආර sin θ මම ගන්නවා මෙන්න මේකේ පරිධිය. පරිධිය හොයන්න පුළුවන් 2πr දාලා. එහෙනම් 2πr කියන්නේ දෙකක් ආර sin θ. එතකොට මෙන්න මේ වලල්ලේ පරිධිය එනවා. ඒක වැඩි කරනවා මම මෙන්න මේකේ තියෙන මෙන්න මේ කියන පළලෙන්. නැත්නම් දිගින් වැඩි කරලා දානවා. හරි. 2πrh කියන සිලින්ඩර් එක පෘෂ්ඨ වර්ගඵලය වෙන ක්‍රමයෙන් තමයි යන්න හදන්නේ. එහෙනම් මෙන්න මේ ටික ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. අපි ත්‍රිකෝණමිතිය ඉගෙන තියෙනවා මේක ලියන්න පුළුවන් දෙකක් r d θ කියලා. පුළුවන් එහෙම ලියන්න නේ. එහෙනම් මෙතෙන්ට එනවා දෙකක් r d θ කියලා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් එතකොට මේකේ පරිධිය හොයාගත්තා. ඒක දිගෙන් වැඩි කරාට පස්සේ මේක වර්ගඵලය වෙනවා. වර්ගඵලය අපි රෝගෙන් වැඩි කරුවා. මෙතන එතකොට රෝ කියන්නේ ඒකක වර්ගඵලයක ස්කන්ධය වෙනවා. එතනින් මට පුළුවන් මේ dm කියන එක හොයාගන්න. එහෙනම් මගේ dm කියලා කියන්නේ මම මෙතන ලියන්න. dm කියන්නේ 2π අරේ කියන්නේ දෙකක් r sin θ. ඒක වැඩි කරනවා මෙයාගේ දිග වෙච්ච දෙකක් r d θ ගෙන්. ඒක වැඩි කරනවා මම රෝ වලින්. මම මෙතන ලියනවා රෝ කියන්නේ පැත්තක් කවුද කියලා. මේ අනිවාර්යෙන් ලියන්න ලකුණු හම්බ වෙනවා ඔයගලන්ට. රෝ කියන්නේ ඒකක වර්ගඵලයක ස්කන්ධය කියලා මම පැත්තක ඔය විදිහට දාගන්න. හරි right. මේවට ලකුණු හම්බ වෙනවා මේවට ලකුණු හම්බ වෙනවා මතකද ඒව දාන්න. ඔන්න ඔය විදිහට මට පුළුවන් එතකොට මේ x සහ dm කියන කට්ටිය හොයාගන්න. හරි right. ඊට පස්සේ මම කරන්නේ මේකට ගිහලා ආදේශ කරනවා. x පා සමානයි අනුකල x කියන්නේ දෙකක් r cos θ. මෙතන dm කියන්නේ 2π ආපහු දෙකක් r sin θ දෙකක් r d θ ρ. මේක බෙදෙනවා ආපහු සරයක් අනුකල dm කියන්නේ 2π දෙකක් r sin θ දෙකක් r d θ රෝ කියලා අපිට ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මේක ඊළඟ දේ තමයි ඔයගොල්ලන්ට වෙනවා මේ අනුකලනයේ සීමාව හොයාගන්න ඕනේ. දැන් සීමාව හොයාගන්න මෙහෙම. ඔයගොල්ලෝ බලන්න
මේ රතු පාටින් මාර්ක් කරලා තියෙන පාටි ටික කොතනින් කොතනද මම එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මගේ මේ වස්තුව හැදෙන්න ඕනේ. හරි? මට තේරෙනවා මේ පාටි ටික මෙන්න මෙතන තියෙන චූටි පාටියේ සිට මෙන්න මෙතන දක්වා එකතු කරගත්තොත් මේ පාටි ටික ඔක්කොම එකතු කරගත්තොත් එහෙම මට මේ කියපු වස්තුව හදා ගන්න පුළුවන් නේ. රයිට්. එහෙනම් කොහොමද මේ පාටි ටික එකතු කරගත්තේ බලන්න. මේ රතු පාටි කියන පාටිය මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මේ තීටා විචලනය වෙන්නේ බලන්න. මේ තීටා කීයක් වේද මේ රතු පාටි කියන පාටිය මෙතෙන්ට ගියොත් එහෙම. ඒතර ඔයගලන්ට තේරෙන්න ඕනේ ඒක ඇල්ෆට සමාන වෙනවා. නේද? එතනින් පටන් ගන්න කතාව. මේ ඇල්ෆා කියන්නේ අංශක 30ට සමානයි. මෙතනින් පටන් ගන්න රතු පාටි පාටිය ටික ගිහලා මෙතෙන්ට ආවට පස්සේ මේ තීටා කීයක් වෙනවද? මේක මෙහෙම ගිහිල්ලා එතකොට අංශක 90ක් වෙනවානේ. එහෙනම් ඔයගලන්ට තේරෙනවද? මේකේ තීටා විචලනය වෙන්නේ නැත්නම් මේ අනුකලනයේ සීමාව වෙන්නේ තීටාගේ අංශක මේ රේඩියන් 5 බෙදීම 6 සිට 5 බෙදීම 2 දක්වා අපිට ඔන්න ඔය සීමාව අපිට ගන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙන්න මේක දැන් අපිට අනුකලනය කරගන්න ඕනේ. අනුකලනය කරගත්ත පස්සේ අපිට හම්බ වෙයි මෙන්න මේ කියන ඉතුරු කොටසේ ගුරුත්ව කේන්ද්‍රය මොකක්ද වෙන්නේ කියලා. හරි? රයිට්. එහෙනම් දැන් මේක අනුකලනය කරගන්න කලින් ඔයගොල්ලෝ තව කතාවක් දන්නවා. මේක මෙහෙම තීටි කපන්න බෑ. මම ඔයගලන්ට කියලා දෙලා දිනවා අනිවාර්යයෙන්ම විචාරය තියාගෙන නියත පද ටික ඔක්කොම අනුකල්ල සීමාවෙන් එළියට ගන්න. එළියට අරගෙන ඊට පස්සේ මේක සුළු කරලා දාන්න. හරි රයිට්. එහෙනම් මම මෙතන පොඩ්ඩක් එළියට ගන්නම් මේ නියත පද ටික. x පාස් සමානයි. එතකොට බලන්න. ඔබලා බලන්න අපේ තීර තමයි අපේ මේ විචල්‍යයට වෙන්නේ. එහෙනම් මේ ඉතුරු ටික ඔක්කොම ගන්න එළියට. දෙකක් ආර් තියෙනවා, දෙකක් පයි තියෙනවා, ආපහු දෙකක් ආර් තියෙනවා, දෙකක් ආර් ඕගේ පද ටිකක් තියෙනවා. සුළු කරලා ගත්තොත් එතකොට බලන්න කීයක් තියෙනවද කියලා. මෙතන ඔයගොල්ලන්ට තියෙනවා 2 2 4යි 4 2 8යි 8 2 16ක් වෙනවා නේද? එහෙනම් 16යි. මෙතන බලන්න R එකයි, මෙතන 5 එකයි, මෙතන එතකොට R එනවා ඔයගොල්ලන්ට ඝනයක් 5 එකකුත් එනවනේ. රයිට්. එතකොට 5 බෙදීම 6 සිට 5 බෙදීම 2 දක්වා ගන්න ඉතුරු වෙලා ඇති cos θයි sin θයි නේද? cos θ sin θ d θ ඉතුරු වෙලා ඇති. හරි? රයිට්. ඊළඟ බලන්න ඕගොල්ලෝ තාමනක් තියෙන කියලා පහළ පැත්තේ ඒ වගේමයි මෙතන 2 2 4 2 8යි 8ක් එනවා. ඊට අමතරව එනවා 5r වර්ගය. right 5r වර්ගය 5 බෙදීම 6 සිට 5 බෙදීම 2 දක්වා මෙතන ඔයගොල්ලන්ට ඉතුරු වෙනවා sin θ d θ එකක්. ඊට අමතරව මේ ρ එකකුත් එනවා. මම මේ ρ එකත් ඔය විදිහට එළියට ගන්නම්. ඒක සලකලා. දැන් අපි මේක පොඩ්ඩක් සුළු කරලා බලමු. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මෙතන කැපෙනවා මේ විදිහට. රෝට රෝ කැපෙනවා, ෆයිට ෆයි කැපෙනවා, 8 වරක් 2යි. මෙතනත් මේ කැපෙලාම R එකක් ඔයගොල්ලන්ට ඉතුරු වෙනවා. ඔන්න ඔය දෙකට සුළු කරගන්න පුළුවන්. හරි. මම තව ටිකක් ඉස්සරහට යනවා. right. එතකොට බලන්න ඔයගොල්ලෝ ඊළඟට මෙන්න මෙහෙම එකක් ඔයගොල්ලන්ට ඉතුරුලා තියෙනවා. x bar සමානයි. මෙතන මේ දෙක මම ඇතුළට දා ගන්නවා. නැත්තම් මෙහෙම තියාගන්නම්. එතකොට 2යි 5 බෙදීම 6 සිට 5 බෙදීම 2 දක්වා ඉතුරුලා තියෙනවා cos θ ඊළඟට sin θ d θ බෙදීම යට 5 බෙදීම 6 සිට 5 බෙදීම 2 දක්වා sin θ d θ කියලා ඔයගලන්ට ඉතුරු වෙලා තියෙනවා ඔය විදියට ගන්න. හරි right. දැන් අපි මේක සුළු කරගෙන බලමු අපිට මොකක් හම්බෙයිද කියලා. මෙතන ඔයගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් කරන්න. මෙතන අනුකලනයේ ගණන් වල දැන් අපිට තියෙනවා මෙතන sin 2යි θ සූත්‍රයට දාලත් ඔයගොල්ලන්ට අනුකලනය කරන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේකේ සමහරවට උත්තරේ නැහැ. එහෙම කරොත් එහෙම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් අනුකලනයේ සාමාන්‍යයෙන් අපි අත්දැකීමෙන් ගණන් හදද්දී මේක ඔයගොල්ලෝ හදන්න මේක අර විෂය මාරු කරලා හදන්න පුළුවන් නේ. ඒ ක්‍රමයට ගියා නම් ඔයගොල්ලන්ට හරි. හරි. ඒ කියන්නේ දැන් මෙතන ඔයගොල්ලෝ දන්නවා දැන් sin θ අවකලනය කරොත් මෙහෙම නෙන්නේ. d යට d θ sin θ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා cos θ කියලා. එහෙනම් මෙතන ලියන්න පුළුවන් d sin θ කියන්නේ cos θ d θ කියලා නේ. ඔය දෙක වෙනස් කරගන්න පුළුවන්. ඔයගොල්ලන් බලනකොට cos θ d θ තියෙනවා කියලා. එහෙනම් මේක වෙනකොට ලියාගන්න d sin θ කියලා. ඊට පස්සේ ඒක sin θ විශේෂයෙන් ඔයගොල්ලන්ට අනුකලනය කරගන්න පුළුවන්. එහෙනම් පහළ නම් ප්‍රශ්නයක් නැහැ. කෙලින් මේක අපට අනුකලනය කරලා දාන්න පුළුවන්. හරියන මම පොඩ විෂය මාරු කරලා අනුකලනය කරනවා. එතන x පා සමානයි දෙවතාවක් π බෙදීම 6 π බෙදීම 2 මෙතන ලියනවා sin θ වතාවක් මෙතනින් බලන්න ඕගලන්ට එනවා cos θ d θ කියන අපෝ d sin θ. ඕක බෙදනවා මම එකපාරම අනුකලනය කරලා දාමු. sin θ අනුකලනය කරා මොකක්ද දෙන්නේ ඔයගොල්ලෝ? ඍණ cos θ කියලා එනවනේ. මෙතන ලියනවා ඍණ cos θ π බෙදීම 6යි π බෙදීම 2යි කරා. මෙතනත් අපි අනුකලනය කරලා දාමු ටක් ගාලා එනවා 2යි sin θ ෂන් අනුකලනය කරාම sin වර්ග θ යට 2යි සීමාව 5 බෙදීම 6යි 5 බෙදීම 2යි. මෙතනක් බලන්නේ මේ ඍණ එක එළියට ගන්නවා මම. මෙතන අපි ආදේශ කරමු. ඉස්සරහම බලන්න cos අනු ආදේශ කරාම බිඳුවයි ඊළඟට ඍණ cos θ. ඍණ cos θ කිව්වොත් කොහොමද ඉන්නේ? ඍණ cos θ කියන ඍණ මූල තුනට 2යි. ඒතර මෙතන ඍණ මූල තුනට 2යි කියලා ඔයගලන්ට හම්බ වෙනවා. හරි. මම මෙතන පොඩ්ඩක් මකන්න. මෙතනත් මකලා
අපි උත්තරයට එමු එතකොට. එතකොට x වා සමානයි ඔයගොල්ලෝ බලන්න. මෙතන දෙකට දෙක කැන්සල් කරලා දාන්න පුළුවන්. අතන sin වර්ග 5 විදීම 2. හරි දැන් sin අපි දන්නවා ඉස්සලම 90 sin 90 කියන්නේ 1යි k වර්ගය අපවසල 1යි ඍණ. මෙතන දින 5 විදීම 6. ඒ කියන්නේ 30 sin 30 කියන්නේ භාගය වල ගුණාම 4ෙන් 1යි. right. ඕක බෙදෙන්න ඕනේ ඔයගොල්ලන්ට මූල 3 බෙදීම 2කින්. හරි. ඊට අමතරව මම හිතන්නේ r එකක් මට කොහේ හරි තැනක මිස් වුණා නේද? r එකක් ඉතුරුනා අපිට. ඒ r එක අපි ওই විදිහට දිගටම තියාගෙන ඉමු. මෙතනට r එකක් තියෙනවා. මෙතෙන්ට r එකක් මට එන්න ඕනේ. හරි. දැන් මේක සුළු කරලා ගත්තොත් බලන්න ඔයගලන්ට හම්බ වෙයි 3යට 4යි. මෙතන මූල 3යට 2යි කියලා ඔයගලන්ට හම්බ වෙයි. මේක සුළු කරන් දෙවලත් 2යි. එතකොට 3යට 2යි මූල 3යි කියලා හම්බ වෙයි. මූල 3ෙන් උඩ යටයි වැඩි කරන්න. එතකොට මූල 3යට 2යි r කියලා ඔයගලන්ට උත්තරයක් හම්බ වෙනවා. අපේ x පා කියන්නේ එතකොට මූල 3ක් r යට 2යි කියලා ඔයගලන්ට හම්බ වෙනවා. ඒ කියන්නේ අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ එතකොට මේ c සිට මූල 3ක් r බෙදීම 2ක දුරකින් තමයි අපේ මේ ගුරුත්ව කේන්ද්‍රය එතකොට ඔයගලන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි right. එතකොට මේ ඔයගොල්ලෝ චුට්ටක් බලන්න දැන් මේක සම්පූර්ණයෙන් 2ක් r කියලා නෑ අපිටනේ. අර ඒ 2ක් r. එතකොට මේ කෝණය අපිට ඇල්ෆා කියන්නේ 30යි කියලානේ. එතකොට ඔයගොල්ලෝ බලන්න නිකමට වගේ මම මෙතන d කියලා දාගන්න. CD වල දිග චුට්ටක් බලන්නකො CD වල දිග කොච්චරක් වෙනවද? CD කියන්නේ එතකොට 2ක් r cos 30යි කියලා අපිට එන්නේ. හරි. එතකොට මෙතන එනවා 2ක් r cos 30 කියන්නේ මූල 3ට 2යි. මෙයාට මේක හැපෙනවා. ඔයගලන්ට එන්නේ මූල 3ක් r කියලා. හරි. එතකොට බලන්න අපිට අවිල තියෙන උත්තරේ කොහොමද කියලා. අපිට එවිල තියෙන්නේ මූල 3ක් r බෙදීම 2යි කියලා x මාක් කියන එක. ඒ කියන්නේ ඔයගලන්ට තේරෙනවද මේ CD කියන කෙනාගේ මධ්‍ය ලක්ෂ්‍යයට තමයි මේ කියන ගුරුත්ව කේන්ද්‍රය පිහිටලා තියෙන්නේ. ඕක හැමතිස්සෙම මේකට මේ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය ගණන් හදද්දී මතක තියාගන්න මේ වගේ අර දෙපැත්තෙම වෘත්තාකාරව කබලක් හරි ඝන ගෝලයක් කරනවා දෙපැත්තෙන් කබල වගේ ගත්තොත් එහෙම කොටසක් මේකේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ වෘත්තාකාර මුහුණත් දෙක අතරමැද තමයි තියෙන්නේ. ඔයගොල්ලෝට ඒ කාලේ අරපු අර පාස් පේපර් ගාන බිලත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඒක ඒගොල්ලෝ අහලා තිබ්බා එතනදී. මතක තියාගන්න මේ සිද්ධිය බන්දිස්ම ඔයගොල්ලන්ගේ උත්තරේට එන්න ඕනේ. මේ වෘත්තාකාර ආස්තර දෙක මැද පොයින්ට් එකක් තමයි ගුරුත්ව කේන්ද්‍රයට එන්න ඕනේ. ඉතින් අර උත්තරේ නොදී ඔයගොල්ලන්ට බව පෙන්වන්න කියන එක නොදී අහන්න පුළුවන්. මොකද ළමයි දැනගන්න ඕනේ එතකොට මේ වෘත්තාකාර ආස්තර දෙක මැද මධ්‍ය ලක්ෂ්‍යය තමයි ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕනේ. මේ වගේ වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හෙව්වොත් එහෙම නා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කොහොමද අනුකලනයේ සීමාව වෙනස් කරලා අපි මේ ගුරුත්ව කේන්ද්‍රය ගාන හැදුවේ කියලා. right ඔයගොල්ලෝ බලන්න මම තව ගානක් හදනවා ඔය අනුකලනයේ සීමාව වෙනස් කරලා මේ පාර මම හදනවා අර ගෝල කලාපයක කොහොමද මේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න අනුකලනයේ සීමාව වෙනස් කරලා කියලා. හරි මෙතන තියෙන හරියටම ගෝල මැදින් නෙමෙයි කපලා තියෙන්නේ. තව ටිකක් ගාන ඉස්සරහට ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවද? දැන් ගාන වෘත්ත මේක හරියටම ගත්තොත් මේක මෙන්න මෙහෙම මැදින් ඔන්නෝම තමයි තියෙන්නේ අර. තලය වගේ ගත්තොත් දෙකම මැදින් කැපුවොත් මෙහෙම නෙමෙයි අරන් තියෙන්නේ. මේකෙත් මෙන්න මේ වගේ තවත් ඇතුළට ගිහිලා මේ වගේ තල දෙකකට මේක කපලා තියෙනවා. හරි? එතකොට මෙන්න මේ වගේ කොටසක කොහොමද බලමු අපි ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ. එතකොට මේක වෙනස් වෙනවා කලින්ට වඩා. එතකොට මෙයාගේ කේන්ද්‍රය වෙන්නේ මෙතන නෙවෙයි මෙතන වෙන්නේ. හොඳයි. එතකොට මේ කොටස නිකන් අර වක්‍රාකාර කොටසක් කියලා තියෙන්නේ මෙන්න මේ වගේ. ඔන්න වගේ හැඩයක් ඇවිල්ලා තියෙන්නේ. මෙතන කපලා තියෙනවා මෙතනක් කපලා තියෙනවා වගේ. හරි? එතකොට මේ හැඩයෙන් කියනස මේක කේන්ද්‍ර වෙන්නේ මෙහි නෙවෙයි මෙයාගේ කේන්ද්‍රය වෙන්නේ මේ එක තැනක තියෙන්නේ. හරි? මේක ඔයගොල්ලෝ බලුවම පේනවා ඇති මෙන්න මෙතනින්. මෙන්න මේ පිටතනක තමයි මේකේ කේන්ද්‍රය තියෙන්නේ. අර කලින් වගේ නෙමෙයි. හරි. එතකොට බලන්න ඔන්න වගේ කෙනෙක් අපි බලමු කොහොමද ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ. එතකොට මේකත් කුහර ගෝලයක්. කුහර ගෝලයකින් ඔන්න වගේ කොටස් දෙකක් කපලා තියෙනවා අපි. අපි බලමු එතකොට මේකේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් මෙතන තෝරගන්න තියෙන කරන්නේ පුංචි දෙයක්. මම තෝරගන්නවා මෙන්න මේ මැදින් තියෙන පොඩි පටියක් තෝරගන්නවා. ඒකත් උතර වලල්ලක් වගේ හැඩයට එන්නේ. ඉතින් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය ඊට මේ වල ටික ඔක්කොම මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එකතු කරගන්නවා. ඒක තමයි මේ ගානෙත් මම කරන්නේ. හරි එහෙනම් අපි මේක XY තලයකට තියාගමු. තියලා ඉවරලා ඊට පස්සේ අපි මේක කරගන්න බලමු. මම මෙතන පොඩක් මේක අඳින්නම්. ඊට පස්සේ අපි එකපාරම අර සූත්‍ර දාලා උත්තරේ ගමු. හොඳයි. right එහෙනම් මේක ඔයගොල්ලන්ට පුළුවන්. මේක x අක්ෂයට ගන්න, මේක y අක්ෂයට ගන්න පුළුවන්. ඊට පස්සේ අර පටිය තෝරගන්න ඕන ඕගොල්ලෝ. ඒක මම තෝරගන්නවා මෙන්න මේ විදිහට. මම මේ පාර මේ පාටි මේක තෝරගන්නම්. අපි તો මෙන්න මේ වගේ කෙනෙක්. ඊටාත්ම අංශු මාත්‍ර වූ පටියක් තෝරගත්තා කියලා හිතමු. හරි. ඉතින් ඊට පස්සේ සාධාරණ වශයෙන් මම ගන්නවා මෙන්න මේක තීටා කියලා. ඔයගොල්ලන්ට පැටලෙයි දන්නේ නැහැ. වෙන රූපයක අඳින්න වෙයි. නැත්නම් මම පොඩ්ඩක් මෙතන මකන්න ඕනේ බීටා ඇල්ෆා තිබ්බි හොඳේ. මම මෙන්න මේක තෝරගත්තා. ඔය චුට්ටක් බලන්න. මම මෙන්න මෙයා තෝරගන්නවා තීටා කියලා. අපි તો මෙන්න මේක මෙන්න මේ කෝණය තීටා කියලා ගන්නවා මම. එතකොට මේක තීටා වෙද්දී ඔයගොල්ලෝ මෙන්න මේ චූටි එක d තීටා කියලා ගන්න පුළුවන්. කලින් විදියම තමයි. හොඳේ. right. එතකොට මෙන්න මේ අංශු මාත්‍ර වූ මෙන්න මේ කෙනාගේ. මෙන්න මේ විතර ගත්තොත් එහෙම අපේ අංශු මාත්‍ර වූ අපේ මෙන්න මේ කියන වෘත්තාකාර අපේ වලල්ලේ අරේ වෙන්නේ කොච්චරද?
මේක ඔයගොල්ලෝ ගත්තොත් බලන්න මේක ආරය. කලින් විදිහමයි මොකක්ද දෙන්නේ? දෙකක් R sin θ කියලා ඔයගලන්ට අර කලින් විදිහටම ගන්න පුළුවන්. හරි. ඒ වගේම මේකේ පළල කොච්චරක් වෙනවද? මෙන්න මේ කැල ගත්තොත් ආපස්සට ඔයගලන්ට පුළුවන් ලියන්න දෙකක් R d θ කියලා ගන්න පුළුවන් වෙනසක් වෙන්නේ නැහැ. හරි. දැන් එතකොට ඔයගොල්ලෝ ඔක්කොම ටික දන්නවා රයිට්. එහෙනම් ඉස්සලාම කිව්වා මේකේ ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් මේ වස්තුව x අක්ෂයට සම්මිතික වෙමින් ගුරුත්ව කේන්ද්‍රය gx y බාර නම් y බාර සමානයි බිඳුවක් වේ. ඊට පස්සේ මම මෙතනින් මෙන්න මේ කියන සූත්‍රය ලියලා මගේ මේකට ආදේශ කරගන්න බලතොත් මතක තියාගන්න මේක අපේ තිබ්බේ මම ගත්තේ ගාන මම හිතන්නේ බීටා සිට ඇල්ෆා දක්වා. හොඳේ. මෙන්න මේ කැලේ බීටා කියලා ගත්තේ. ඊළඟට මේ උඩ කැලේ ඇල්ෆා කියලා ගත්තේ. හරි රයිට්. එහෙනම් අපි ගානට යමු. මේක මම මකනවා. රයිට්. හරි. එහෙනම් අපි දන්නවා අපේ සම්මත සූත්‍රයේ x බාර සමානයි අනුකල x dm යට අනුකල dm කියලා අපිට ඔන්නම ලියා ගන්න පුළුවන්. හරි දැන් එනවා ඔයගොල්ලෝ හිතන්නේ මේක x කියන්නේ කවුද කියලා. x කියන්නේ ආපස්සරයක් අපේ අංශු මාත්‍ර ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක. ඕසිට තියෙන දුර පැහැදිලිව බලන්න ඒක දෙකක් r cos θ කියලා කලින් විදිහටම ගන්න පුළුවන්. ඒතකොට dm කියන්නේ මොකද්ද මෙතන? මෙතන dm කියන්නේ අංශු මාත්‍ර ස්කන්ධය. කලින් විදිහටම වලල්ලක් තියෙන්නේ. එහෙනම් පරිධිය හොයලා ඒක දිගින් අපි වැඩි කරලා ගමු. පරිධිය කියන්නේ මොකද්ද? එතකොට 2 5 අර ඒ කියන්නේ දෙකක් r sin θ. ඕක වැඩි කරනවා අපවසරයක් දෙකක් r d θ ගෙන් ওই විදිහට. එතකොට ඔයගලන්ට පුළුවන් මේකේ තියෙන වර්ගඵලය හොයාගන්න. මේ වර්ගඵලය මම රෝ ගෙන් වැඩි කරනවා. එතකොට ඔයාලට හම්බ වෙනවා මේ වලල්ලේ තියෙන ස්කන්ධය කොච්චරක් වෙනවද කියලා. එහෙනම් අපි දැන් සූත්‍රයට ආදේශ කරගන්න පුළුවන්. x බාර සමානයි අනුකල මෙතන බලන්න සීමාව කොතින්ද දෙන්න ඕන උඩට. අර රූපය ඔයගලන්ට මතක නම් මම බීටා කියලා ගත්තේ අර කොනට, ඇල්ෆා කියලා ගත්තේ උඩට. එතකොට අර කලින් වගේ අර අංශක 30 90 දක්වා නෙවෙයි එන්නේ. බීටාගේ සිට ඇල්ෆා දක්වා තමයි ඔයගලන්ගේ සීමාව වෙනස් වෙන්නේ. එහෙනම් බීටාගේ සිට ඇල්ෆා දක්වා කියලා සීමාව වෙනස් වෙනවා. මෙතන x කියන්නේ කවුද? දෙකක් r cos θ. dm කියන්නේ කවුද? 2 5. මම එකපාරම පොඩ්ඩක් ලියන්නම් මෙතන. දෙවරක් දෙක හතරක් දෙක 8යි 8යි 5r වර්ග rho sin θ d θ. මේක බෙදනවා අපවසරයක් බීටා කිසිට ඇල්ෆා දක්වා. අපෝ dm කියන්නේ අපිට අර සිද්ධියමයි 8i 5r වර්ග rho sin θ d θ කියලා අපිට ඔන්නම සුළු කරලා ගන්න පුළුවන්. හරි. මේකෙන් එළියට ගන්න පද ටික ඔක්කොම අනවශ්‍ය පද ටික එකලා කලින් විදිහට සුළු කරගන්න. මම මේක සුළු කරා මෙන්න උත්තරය බලන්න කියන මේක ඔයගොල්ලෝ සුළු කරලා බලන්න මම කලින් කරපු විදිහටම ඔයගොල්ලෝ මේක සුළු කරාම අන්තිමට උත්තරයක් ගන්නවා සුළු කරලා පෙන්නන්නම්. හරි. ඒතර බලන්න මෙතන අපි එළියට ගමු. එළියට නම් කපලා දාමු මේක. එතකොට එනවා 16යි 5r ඝනය ඊළඟට එනවා rho අනුකල බීටාගේ සිට ඇල්ෆා දක්වා cos θ මම එකපාරම ලියන්නම් මෙතන sin θ d පැත්තනේ අපි මෙතන ලියමු sin θ වතාව d sin θ කියලා අර cos θ d θ කියන එක එකපාරම ලියාගත්තා. හරි මෙතන තියෙන ගත්තා 8i 5r වර්ග rho එක බීටාගේ සිට ඇල්ෆා දක්වා sin θ d θ කියලා ඔයගොල්ලන්ට ඉතුරු වෙනවා. හරි right. දැන් රෝට රෝ ගියා මෙතන r එකක් ඉතුරු වෙනවා 5 ට 5 ගියා 8 වරක් 2යි කියලා ගත්තා. හරි එහෙනම් මම මෙතන අපව සුළු කරනවා. එතකොට x bar සමානයි දෙවතාවක් r එකයි මෙතන බලන්න අපිට අනුකලනය කරගත්තොත් එනවා ඔයගොල්ලන්ට sin වර්ග ඇල්ෆා යට 2ක් බීටාගේ සිට ඇල්ෆා දක්වා. පහලින් එනවා ඔය විදිහටම බලන්න sin තන කරන ඍණ cos θ සීමා වෙනවා බීටාගේ සිට ඇල්ෆා දක්වා කියලා. මේක සුළු කරගමු. මෙයාට මෙයා කැන්සල් වෙනවා. එහෙනම් r වතාවක් sin වර්ග ඇල්ෆා ඍණ sin වර්ග බීටා කියලා ගන්න පුළුවන්. පහලින් බලන්න ඔයගලන්ට ওই විදිහටම ගන්න පුළුවන් මේ ඍණ එක එළියට අරගන්න. ඍණ එක එළියට කරගත්තොත් කොහොමද එන්නේ? cos alpha ඍණ cos beta නේ ඍණෙන් වැඩි කරොත් මොකක්ද දෙන්නේ ඔයගලන්ට? අනිත් පැත්ත ගහනවා. cos beta ඍණ cos alpha කියලා ඔයගලන්ට ඔන්න වගේ සුළු කරලා ගන්න මේක පුළුවන් වෙනවා. හරි අපි දැන් මේක තව ටිකක් සුළු කරලා බලමු. සුළු කරලා අරගෙන වැඩි කරගමු. එතකොට මම මේ ටික ඔක්කොම මකනවා දැන්. මකලා අරගෙන right. අපි දැන් මෙන්න මෙයාව සුළු කරලා බලමු අපි උත්තරේ කොහොම එයිද කියලා. හරි දැන් මම මේක සුළු කරන්න ගියාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මෙතන මෙහෙම තියෙද්දි මුකුත් කරගන්න බෑ. එක්ක මේක ඔක්කොම කොස් කරන්න ඕනේ. ඔක්කොම කොස් වලට හරව ගන්න ඕනේ. නැත්නම් sin වලට හරව ගන්න ඕනේ. ඉතින් මේක sin වලට හරව ගන්න බෑනේ. යට වර්ග පද නෑනේ. සෝ මම මේ ඔක්කොම ටික මේකේ තියෙන ලාභය ඔක්කොම මම කොස් පද වලට මේක හරව ගන්නවා. එහෙනම් ඔයගොල්ලන්ට එනවා මෙහෙම r sin වලක ඇල්ෆා කියන්නේ එක ඍණ cos වර්ග ඇල්ෆා ඍණ sin වර්ග බීටා කියන්නේ එක ඍණ cos වර්ග බීටා. එතන මෙතනින් එනවා එක ධන cos වර්ග බීටා කියලා. මේ ඍණෙන් වැඩි කරලා ගත්තා. හරි. එතන මෙතනින් එනවා cos බීටා ඍණ cos ඇල්ෆා කියලා. මෙයාට මෙයා කැන්සල්. cos වර්ග බීටා ඍණ cos වර්ග ඇල්ෆා. එතකොට එනවා මෙහෙම x bar සමානයි cos බීටා ඍණ cos ඇල්ෆා ඊළඟට එනවා cos බීටා ධන cos ඇල්ෆා කියලා. මේක ආපහු සුළු වෙනවා cos බීටා ඍණ cos ඇල්ෆා කියලා.
මෙන්න මෙතන මට මම හිතන්නේ 2යි 6ට හරිනේ. right. එතකොට ඔයගොල්ලන්ට ඔන්න වගේ උත්තරයක් හම්බ වෙයි. හරි. එතකොට බලන්න ඕගොල්ලෝ මම ගත්තේ මේකේ කොහමද right හරි. හරි. ඔන්න වගේ උත්තරයක් හම්බ වෙනවා. සුළු කරලා ගත්තොත් මෙයාට මෙයා කැන්සල් වෙනවා අපෝසලයක් x bar හම්බ වෙනවා ඕගොල්ලන්ට. cos beta දන cos alpha කියලා. ඔන්න ඕක තමයි ඕගොල්ලන්ගේ එතකොට x bar වලට හම්බ වෙන්නේ මේකේ. මට r එකක් ඉතුරුනා නේද මෙයාදී. right. එතකොට r එකත් මෙයාදෙන් එන්න ඕනේ. r වතාවක් cos beta දන cos alpha කියලා ඕගොල්ලන්ට හම්බ වෙයි. හරි. එතකොට බලමු අපි මේක මේ ඇත්තටම අර කලින් කියපු විදිහට මධ්‍ය ලක්ෂ්‍ය තියෙනවද කියලා. ඒකට මම දල වශයෙන් රූපයක් හඳ ගන්නවා මේ විදිහට. පිටිගම වගේ අර කලින් තිබ්බ විදිහේ රූපයක්. ඒතකොට මේක තමයි අපි O කියලා ගත්තේ. නැත්නම් අපි කේන්ද්‍රය කියලා ගත්තේ. ඔතනින් මම මෙන්න මේ වගේ පඩි දෙකක් තමයි තෝරගත්තේ වැඩේ කරන්න. ඒතකොට මෙන්න මේක තමයි මම ගත්තේ බීටා කියලා. මේක තමයි ගත්තේ මම ඇල්ෆා කියලා. මොකද තමයි මම ගත්තේ. හරි. අකුරු ටිකක් දාගමු O A B C වගේ අකුරු ටිකක් දාගමු අපි. එතකොට මේ OC කියන එක දන්නවා දෙකක් ආර කියලා අපිට ගන්න පුළුවන්. ඒක තමයි අපි ආරයට ආවේ. එතකොට මෙන්න මේ AB ගේ මධ්‍ය ලක්ෂ්‍යය මේක තියෙන්න ඕනේ. බලමු මේක ඒ විදිහට ගන්න එනවද කියලා. right. ඔයගොල්ලෝ බලන්න එතකොට දැන් ඔයගොල්ලෝ මම මෙහෙම ලියන්න. දැන් මෙතන බලන්න ඉස්සලාම ඔයගොල්ලෝ OB කියන්නේ කවුද කියලා. OB කියන්නේ කවුද? OB කියන්නේ ඔයගොල්ලෝ ලිව්වොත් එimhe ඔයගොල්ලන්ට පේනවා දෙකක් ආ cos beta කියලා ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. එතකොට OA කියන්නේ කවුද? ඒක දෙකක් ආ cos alpha කියලා ලියන්න පුළුවන්. එතකොට AB කියන්නේ කවුද? AB කියන්නේ දිග වෙන්නේ OB ගෙන් අඩු කරන්න ඕනි OA. OB කියන්නේ එතකොට දෙකක් ආ cos beta ඍණ දෙකක් ආ cos alpha කියලා ගන්න පුළුවන්. හරි. දැන් එතකොට AB වල මධ්‍ය ලක්ෂ්‍යය කියන්නේ මොකද? දැන් අපේ මේ හේතුක ගුරුත්ව කේන්ද්‍රයේ හරි විදියට නම් අපේ තියෙන්න ඕනේ මේ ආශ්‍ර දෙක මැදනේ. කියන්නේ AB වල මධ්‍ය ලක්ෂ්‍යය තියෙනවා. අපි බලමු මේක ඇත්තටම අපේ උත්තරේ එහෙමද ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙනම් AB වල මධ්‍ය ලක්ෂ්‍යය කියන්නේ අපි ගමු මෙන්න මෙතන තමයි අපිට අවශ්‍ය පොයින්ට් එක කියලා. අපි D කියලා දාගමුකෝ. හරි. එහෙනම් මෙන්න මෙතන මේ AB හි මධ්‍ය ලක්ෂ්‍යය. AB හි මධ්‍ය ලක්ෂ්‍යය. ඒක වෙන්නේ මේක දෙකෙන් බෙදන්න. AB බෙදීම දෙකයි ඔයගොල්ලන්ට උත්තරයක් R cos beta ඍණ R cos alpha කියලා. හරි. එතකොට බලන්න මේ ඇවිල්ලා තියෙන්නේ AB වල මධ්‍ය ලක්ෂ්‍යය වෙච්ච D. අපිට ගුරුත්ව කේන්ද්‍රයේ උත්තරේ හොයුවට පස්සේ මොකක්ද ආවේ? මේ ආස්තරයට O සිට තියෙන දුර තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපේ O සිට තියෙන දුර මෙවුවට පස්සේ මේ අපිට ආපු උත්තරේ හරියන්න නම් මේ OD හොයාගන්න එපා. OD කියන්නේ OA ධන AB. හරි. එහෙනම් බලමු අපිට උත්තරේ හරියද කියලා. එහෙනම් මම ලියනවා මෙහෙම OD කියන්නේ OA ධන AD කියලා. දැන් OA කියන්නේ කොච්චරයිද? මෙතනින් බලන්න ඕගොල්ලෝ. දෙකක් R cos alpha. එකට එකතු වෙනවා AD. AD කියන්නේ මේක මධ්‍ය ලක්ෂ්‍යය. දෙකම සමානයි AD වල. ඒ කියන්නේ එනවා R cos beta ඍණ R cos alpha කියලා. මේක සුළු කරගත්තම ඔයගොල්ලන්ට පේනවා R cos alpha ධන R cos beta කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. එතකොට බලන්න මේකයි මේක දෙන්න මේක සමානයි නේද? right. ඒකෙන් කියනවා මොකක්ද? ආපස්සට කරලා අපි කලින් කියපු තීරණය වෙනවා. මොකක් හරි මේ වගේ තල ආධාරක දෙකකින් කපලා අයින් කරාට පස්සේ මේ ඉතුරු වෙන කෙනාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ඒ තල ආධාරක දෙක මැද මධ්‍ය ලක්ෂ්‍යය තමයි ඔබ තියෙන්නේ. හරි. ඉතින් ඔය වගේ ගානක් තමයි අර එක්සෑම් එකේ අහලා තිබ්බේ. ඉතින් මේක මතක තියාගන්න මේ වගේ එකක් ආපවසලක් ඇහුවොත් එimhe කොහොමද මේ දේ කරගන්නේ කියලා. right. ඔයගොල්ලන්ට මම ඒකම කියලා දෙන්න හිතුවා පොඩ්ඩක් කොහොමද දැන් කොහොරාල්ද ගෝලයක තමයි අපි මෙච්චරලා කතා කරේ. දැන් මේ ඝන ගෝලයක් දුන්නොත් එම් ඝන ගෝලයකින් මේ වගේ කැලලක් කපලා ඉවත් කරන්න පුළුවන්. එහෙමනොත් මේ මත් බලමු පොඩ්ඩක් ඉතුරු කොටසේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද හොයාගන්නේ? කපලා ඉවත් කරාට පස්සේ මේ කොටසේ කොහොමද ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ කියලා. හරි. මෙතන මම මෙන්න මේ වගේ පොඩි වස්තුවක් ගත්තා. ඔයගොල්ලෝ බලන්න. මෙන්න මේ වගේ ඝන ගෝලයක් තිබිලා තියෙනවා. ඝන ගෝලයකින් මේ කේන්ද්‍රයේ ඉඳලා R බෙදීම දෙක දුරකින්. කියන්නේ හරියටම අරෙන් අර්ධයක් වුණ දැනකින් මේ වගේ කපලා කොටසක් ඉවත් කරලා තිනවා. මම හොයනවා මේ පාරේ මෙන්න මේ ඉවත් කරපො මෙන්න මේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය කොච්චරක් වෙනවද කියලා. කියන්නේ මම හොයන්නේ මෙන්න මේ ටිකේ ගුරුත්ව කේන්ද්‍රය කොච්චරක් වෙනවද කියලා. හරි. ඉතින් මෙතෙන්දි මම කරන්නේ මේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න කලින් විදියටම අර තැටියක් තෝර ගන්නවා. මේ පාර වලල්ලක් නෙවෙයිනේ තැටියක්. ඝන ගෝලයක් කැපුවට පස්සේ එන්නේ රොටි දෙකක් වගේ තැටියක් නෙන්නේ. මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා එතකොට මෙන්න මේ වගේ තැටි කැපුසක්. මම මේක මෙන්න මේ වගේ අර අංශු මාත්‍ර ස්කන්ධයක් තෝර ගන්නවා. මෙන්න මේ විදියට නිල් පාටින් ඇඳලා. හරි. දැන් මෙතනදී අර කලින් වගේ නෙවෙයි අපි කරන්නේ මේකේ හොයාගන්නේ මේකේ තර කලින් විදිහටම අරය අරගෙන ඊට පස්සේ ඒකේ හරස් වර්ග බලය අරගෙන දිගින් වැඩි කළා තමයි ගන්නෙ. මෙතන මේ වගේ දෙයක් අපි කරන්නේ මේ හොයාගන්න මේක ආල බෙදීම දෙකයි. මම මෙන්න මේ නිල් පාටින් ඇඳලා තියෙන මේ අංශ මාත්‍ර ස්කන්ධය තෝරගන්නේ O සිට x දුරකින් තියෙනවා කියලා. මේක මම x දුරකින් තියෙනවා කියලා ගන්නවා. මේකේ පළල මම ගන්නවා dx කියලා. මෙන්න මෙයාගේ පළල මම ගන්නවා dx වෙනවා කියලා. හරි. ඊට පස්සේ මේකේ අරය ගැන ඔයගොල්ලෝ හිතලා බලන්න. මේ කාරණා මෙයත් ආපෞසරයක් r ම තමයි අපිට සෙට් වෙන්නේ.
එතකොට මේක ගත්තේ x කියලා මේක r කියලා ගත්තා. ඔයගොල්ලන්ට පයිතගොරස් ප්‍රමේය දැම්මොත් එහෙම තේරෙන්න ඕනි. මෙන්න මේ කියන අරය r වර්ගයේ ඍණ x වර්ගයේ වර්ගමූලයට සමානයි. එහෙනම් මෙන්න මෙතන මෙයාගේ අරය වෙන්නේ r වර්ගයේ ඍණ x වර්ගයේ වර්ගමූලය කියලා මට ඔක ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් එහෙනම් මේකේ වර්ගඵලය හෙව්වා dx කින් වැඩි කරාට පස්සේ අපිට මෙන්න මේ කියමු පටියේ ස්කන්ධය හොයාගන්න පුළුවන් වෙනවා. හරි right. ඊට පස්සේ අපි දාලා බලමු දැන් මේකට සූත්‍රය. එතකොට x බාර සමානයි අනුකල x dm යට අනුකල dm අපේ සුපුරුදු සූත්‍රය. දැන් මේක x කියන්නේ ඔයගොල්ලෝ හිතලා බලන්න. x කියන්නේ මොකක්ද? අංශු මාත්‍ර ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රයේ ඛණ්ඩාංක. මෙතන අංශු මාත්‍ර ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රය. අංශු මාත්‍ර ස්කන්ධයේ තියෙන මෙතන ඒකේ ඛණ්ඩාංක. ආපෝසලක් කියන්නේ 30ක තියෙන මේ මධ්‍ය ලක්ෂණ මෙතන කේන්ද්‍රයේ තියෙන්නේ. ඕසිලේ තියෙන දුර වෙන්නේ මොකක්ද? ආපෝසලක්. ඒක xම තමයි. dm කියන්නේ මේ අංශු මාත්‍ර 30 ස්කන්ධය. ඒක අපිට ලියන්න පුළුවන් මේක වර්ගඵලය 5. වර්ගඵලය කියන්නේ මොකද්ද? මෙන්න මේ අරයේ වර්ගය. එතකොට r වර්ගයේ ඍණ x වර්ගය. ඒක වැඩි කරනවා මේකේ තිබ්බ දිගෙන් dx න් ඒක වැඩි කරනවා ρ ගෙන්. එතකොට මෙතන ρ කියන්නේ මොකද්ද? ඒකක පරිමාවක ස්කන්ධය. එහෙම නැත්නම් ඝනත්වය කිව්වත් කමක් නැහැ. ඔයගොල්ලෝ මතකදව පටන් ගන්න කලින් ගාන ලියන්න ඕනේ. වස්තු x අක්ෂය සමමිතික බැවින් අර ගුරුත්ව කේන්ද්‍රය ගණනාංග gx බාවයි බාන y බා සමානයි බිඳුවේ. ඒකෙන් පැත්තක් කියන්නේ ρ කියන්නේ ඝනත්වය. නැත්නම් ඒකක පරිමාවක ස්කන්ධය. හරි. අපි මේ ටික මෙතෙන්ට ආදේශ කරමු. x බාර සමානයි අනුකල x කියන්නේ xy dm කියන්නේ 5 r වර්ගයේ ඍණ x වර්ගය dx ρ. මේක බෙදනවා අපවසරක අනුකල dm කියන්නේ 5 r වර්ගය x වර්ගය dx වැඩි කිරීම ρ වලින් අපි ඔය විදිහට සුළු කරලා ගන්නවා. දැන් මේකෙත් අපි හිතමු මේකේ සීමාව කොතින්ද කොතනද එන්න ඕනි කියලා. ඔයගොල්ලෝ දෙන මේ නිල් පාට ටික කොතින්ද කොතනද එකතු කරගන්න ඕනේ. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේ නිල් පාට ටික මේ කොනවටම එවුවොත් එහෙම ඔයගොල්ලෝ බලන්න මේ x වලගේ කීයක් වෙනවද කියලා. x වලගේ එතකොට r ට සමාන වෙනවා. මේ d මේ නිල් පාට කියන පටිය මෙන්න මේ හතු පාට කියන මෙන්න මෙතෙන්ට අරගෙන આવොත් දැන්. එතකොට x කියන්නේ කොච්චරද? r බෙදීම දෙකයි නේ. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේක r සිට r බෙදීම දෙක දක්වා තමයි මේක වෙනස් වෙන්නේ. මේක මාරුණා කියලා අවුලක් නැහැ හොඳේ. r බෙදීම දෙක r වුණත් අවුලක් නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මම ඔය ඉතින් දා ගන්නවා. r සිට r බෙදීම දෙකට යනවා කියලා. දැන් මේක සුළු කරමු. සුළු කරලා බලමු අපිට උත්තරේ මොකක් වෙයිද? කොහෙද අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කියලා චුට්ටක් අපි සුළු කරලා බලමු. මම මේක මකනවා. අපිට මේ පැත්තෙන් සුළු කරලා බලමු. අපේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද එයිද කියලා. ඒතකොට x බාර සමානයි ඉස්සල් මේ පද එළියට ගන්න. මෙතන dx තමයි අපේ මිනිහෙට එනකොට 5 රෝ එළියට ගන්න පුළුවන්. 5 රෝ එළියට ගන්න. මෙතනින් එනවා r බෙදීම 2යි. ඔයගොල්ලෝ ඉතුරුලා තියෙනවා එතකොට බලන්න. x ඉතුරුලා තියෙනවා එතකොට බලන්න රෝ එකත් එළියට ගන්න. 5 ආව රෝ ආව. ඒකද බලන්න x එකයි r වර්ගයේ ඍණ x වර්ගයේ dx ඉතුරුයි. 15 උත් එළියට ගන්න 5 රෝ එකක්. එතකොට r යට 2යි. මෙතන r වර්ගයේ ඍණ x වර්ගය dx ඉතුරු වෙනවා. මේ වර්ගෙන් අපි කැන්සල් කරමු. එතකොට මෙතන සුළු කරගන්න වෙන්නේ ඔයගොල්ලෝ මේක වැඩි කරලා. එතකොට r වර්ගයේ x කියලා තිබ්බනේ. ඒක ඉස්සලාම අනුකලනය කරගන්න. r වර්ගය x අනුකලනය කරාම x වර්ගයට 2යි ඍණ. ආපස්සට බලන්න මෙතන x ඝණයක් එනවා. එතකොට x 4යට 4යි. මේ සීමාව වෙන්නේ ඔයගොල්ලන්ට එතකොට r බෙදීම 2. මේකත් ආපහු සුළු වෙනවා ඔය විදිහට. එතකොට r වර්ගය x වෙනවා. r වර්ග අනුකලනය කරාම එකනේ එක x වෙනවා. එතකොට මෙතන ඍණ x වර්ග කියන්නේ x 3යට 3ක් කියලා එනවා. එතකොට මේක ආපහු r යට 2 කියලා ගන්න පුළුවන්. හරි. හරි මේක තව ටිකක් ඉස්සරහට අරගෙන යන්න. right. එතකොට බලන්න ඕගොල්ලෝ x බාර සමානයි. මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් දැන් ආදේශ කරගන්න. ආදේශ කරගත්තොත් මෙතෙන් ඉස්සලම r බෙදීම 2 ආදේශ කරගන්න ඕනේ. ඊට සාර ආදේශ කරලා ඒක අඩු කරගන්න ඕනේ. ටිකක් ලොකු සුළු කිරීමක් මෙතෙන්ට එනවා. අපි ආදේශ කරලා බලමු වෙන වෙනම ඉස්සලම r බෙදීම 2 ආදේශ කරන්න. එතකොට මෙතනින් එනවා r වර්ගයට 4ක් කියලා. එතකොට මෙතනින් එනවා r වල 4යට 8යි කියලා. එක බලන්න ආදේශ කරා. මෙතන r වර්ගයයි මෙතන r 4යට 8යි කියලා එනවා ඍණ. මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට එනවා r වල 4යි. මෙතන එනවා 2 4ක් කියලා. 2 4 කියන්නේ 16යි. 16 වරක් 4 64ක් කියලා එනවානේ. ඔය දෙකකින් අඩු වෙනවා. වරණක් දාගන්න. ඊට r ආදේශ කරන්න. r ආදේශ කරොත් ඔයගලන්ට එනවා r වල 4යට 2 ඍණ r වල 4යට 4යි කියලා. මේක බෙදෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ආදේශ කරන්න ආපෞසරයක්. එතකොට ඔයගලන්ට එනවා ආපෞසරයක්. මෙතනින් එනවා r වල 4යට x වලට ආදේශ කරොත් එහෙම මෙතෙන්ට 2නේ. 2යි කියලා එනවා. නෑ සෝරි වෙනස් ගානේ. r ඝණයට 2ක් කියලා එනවා ඍණ. ඊට මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට එනවා r වල ඝණයට ආපෞසරයක් ඔයගලන්ට 28 24නේ 24ක් වගේ එනවා. ඊට ආපහු r ආදේශ කරන්න. r ආදේශ කරොත් එහෙම ඔයගලන්ට හම් වෙනවා r ඝණය ඍණ
R ගණයට 3යි කියලා. හරි ඔන්න වගේ ඔයගලන්ට හම්බ වෙයි. ඉතින් මේක ඔයගොල්ලෝ සුළු කරන්න වෙනවා. ඔයගොල්ලෝ මේක සුළු කරලා බලන්න. සුළු කරලා බැලුවට පස්සේ ඔයගලන්ට මේ උත්තරේ හම්බ වෙයි. හරි. එතකොට මම මේක පොඩ්ඩක් මේ හොරාට සුළු කරලා ඔයගොල්ලන්ට හරි ෆයිල් විතර බලන්න මෙන්න මෙහෙම එකක් අපිට ආවා. ඒක මම 64 කියන එක පොදු හරියට ගත්ත උඩ සුළු කරගත්තට පස්සේ මෙන්න මෙහෙම එකක් ආවා. ඊට පස්සේ පහළ පොදු හරයට ගත්ත 24 කියන එක. එතකොට ඔයගොල්ලන් මෙන්න මේ වගේ එකක් හම්බ වෙයි. ඊට පස්සේ මම මේක සුළු කරා. එතකොට ඍණ 9ක් ආර 4ට 64ක් ආවා. පහළ එනවා ඍණ 5ක් ආර ගණයට 24ක් මේ අඩු කරලා ගත්තාට පස්සේ හරි. ඊට පස්සේ ඒක සුළු කරා. ඒක සුළු කරගත්තාට පස්සේ මේ ආර කැපිලා ගිහලා ඔයගොල්ලන්ට ඒ ලිමිට් දාලා සුළු කරගන්න පුළුවන්. අන්තිමට ඔයගොල්ලන්ට උත්තරයක් හම්බ වෙයි. එතකොට 27ක් ආරයට 40යි කියලා. ඔක තමයි උත්තර උත්තරයට එන්න ඕනේ. උතර ඕක තමයි අපේ ගුරුත්ව කේන්ද්‍රය. එන උත්තරේ 27ක් ආරයට 40ක තුලින් තමයි ඕසිට ගත්තොත් එහෙම අපේ ගුරුත්ව කේන්ද්‍රය පීඩන්න යන කපලා ගත්ත වස්තුතර මතක තියාගන්න අපි මම ගණන් කීපයක් හදලා පෙන්නනවා මේ ගුරුත්ව කේන්ද්‍රයේ සීමාව වෙනස් කළා කොහොමද කුහර අර්ධ ගෝලයක ඝන අර්ධ ගෝලයක ඔය කපලා ගත්ත වස්තු කැලලක කොහොමද ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ කියලා. හරි. ඒතර මේ ගාන මම හිතන්නේ ටිකක් වැදගත් වෙන මොකද ඒ අවුරුද්දේ මට මතක විදියට අහලා තිබ්බේ මේ කබලකනේ. කියන්නේ කුහරයකක තමයි අර ජින් එකක් වගේ කපලා අහලා තිබ්බේ. ඒතර ඝන එකක ඇහුවොත් එම් මෙන්න මේ විදියට තමයි ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ. ඝන අර්ධ ගෝලයක නැත්නම් ඝන තල දෙකක් අතර ගුරුත්ව කේන්ද්‍රය එන්නේ. එතකොට ඔන්න අපි දැන් ඔතනින් කතා කරා මේ ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ මම කියනවා ඔයගොල්ලන්ට මේක අහන අර සම්මත ඉස්ලාම තීරය ටිකක් අහනවා කියලා ඒ තීරය ටික ගැන අපි කතා කරා දැන් හොඳ ඊළඟට දැන් මෙතන අපිට තියෙන දැන් කතා කරගෙන යද්දි ඉස්සරහට මෙන්න මේ කාරණා ටික තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ ඔයගොල්ලන්ට අහන්නේ. ඉතින් අහන කාරණා තුන ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ ගත්තට පස්සේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ගෙන් ඔය අහනවාල තීරය වලින්. අනවලංකුවේ කොටස් 10ක් තියෙන්නේ. 10න් එකක් අහනවා. ඒක ලකුණු 40ක් විතර හම්බ වෙනවා. හරි. දෙවෙනි කොටස ඔයගොල්ලන්ට මේ ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ හම්බ වෙන්නේ සංයුක්ත වස්තු වල මේ පළවෙනි කොටස. දෙවෙනි එක තමයි සංයුක්ත වස්තු වල ගුරුත්ව කේන්ද්‍රය. කියන්නේ මෙතනින් ඔප්පු කරලා ගන්න මොකක් හරි වස්තුවක් හෝ තවත් වස්තුවක් එකට එකතු කරලා මෙතන සංයුක්ත වස්තුවක් හදලා ඒකේ ගුරුත්ව කේන්ද්‍රය ඔයගොල්ලන්ගෙන් අහනවා මොකක්ද කියලා. හරි. ඉතින් ඒකට ලකුණු ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට 70ක් 80ක් විතර හම්බ වෙනවා. ඉතින් ඒතකොට ලකුණු මෙතන මේ දෙක එකතු කරාම ලකුණු ඔයගොල්ලන්ට බහම ලකුණු 100ක් 120ක් විතර ඔයගොල්ලන්ට හම්බ වෙනවා. හරි. තුන්වෙනි කොටස අහන්නේ ඔයගොල්ලන්ට ගුරුත්ව කේන්ද්‍රය පාඩමෙන් සමතුලිතතාවයේ ඇසුරෙන් සමතුලිතතාවය ඇසුරෙන් තමයි මේ තුන්වෙනි කොටස ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ ඔයගොල්ලන්ගෙන් අහන්නේ. හරි. එතකොට කරන්නේ මෙතන හදාගත්ත වස්තුව මේ කොටසට එද්දි එක මේ වස්තුව නිදහසේ මොකක් හරි තන්තුවකින් එල්ලනවා. එහෙම නැත්නම් මේක සුමට තල ආධාරයකට මත තියෙනවා. එහෙම නැත්නම් මේක ආපෞසලයක් සුමට හෝ ඝර්ෂණයේ සහිත තල ආධාරකයක් මත තියෙනවා. තියලා අහන ඕගොල්ලන්ගෙන් මේක සමතුලිත වෙන්න, මේක සමතුලිත නොවෙන්න, මේක උදාසීන සමතුලිත වෙන්න, මේක ගුරුත්ව කේන්ද්‍රය කොහෙද වෙන්න ඕනේ මොකක් හරි අවශ්‍යතාවයක් ඕගොල්ලන්ගෙන් අහනවා. හරි. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කට්ටියට මේ කැලල පුළුවන් දැන් සංයුක්ත වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය හොයන්න මම හිතන්නේ පුළුවන් අර chart එක ගහලා ඔයගොල්ලෝ දන්නව කොහොමද කරන්නේ කියලා. මම ඉතින් ඒක ගණන් වලම කියා දෙන්න. මම මෙතන මේ සමතුලිතතාවය කියන කොටසේ අහන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මම මේක ගණන් වලින්ම පැහැදිලි කරන්න. ඉස්සලාම මම ගානක් හදලා ගන්නවා ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට. right. ඉස්සරහම සලකන්නේ මම මෙන්න මේ සමතුලිතතාවය කියන කොටස. ඕකේ අපි තියෙනවා එල්ලන්න පුළුවන් වස්තුවක් අර මම කියපු අවස්ථා ටික. ඉතින් මම මෙතෙන්දී කරන්නේ මෙන්න මේක ඉස්සලාම වස්තුවක් එල්ලීම සම්බන්ධ මේ ගැටලුවක් හදනවා. හරි. right. එහෙනම් මම ඉස්සලාම ගාන තියන්නම් ඔයගොල්ලන්ට. ඒක ලියාගන්න. ඊට පස්සේ මම මේ ගාන හදන්නම් මුලින් ඉඳලා අර මේකත් ඇතුළුව ඊට පස්සේ බලමු අපි වස්තුවක් එල්ලන වස්තුවක් එල්ලීම සම්බන්ධ ගානක් ආවොත් එහෙනම් කොහොමද මේ ගානක් හදාගන්නේ හදලා හරියට මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කොහොමද කියලා. හරි ඔයගොල්ලෝ බලනවා මේකට පොඩි ගානක් තෝරගත්ත මේ විදිහට ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක ලියා ගන්න. මේක තියෙන අරේ ඒ වූ තැටියක්. මෙන්න මේ අරේ වෙච්ච මෙන්න මේ තැටියක් තියෙනවා. මෙන්න මේ කැලත් එතකොට ඒ හොඳේ. මෙන්න මේ වගේ වෙච්ච තැටියක් එම අරේ මැදි කුහර කේතුවක ආධාරයකට සවිකර තනි සංයුක්ත වස්තුව සාදායට එහි ගුරුත්ව කේන්ද්‍රයට මෙතන ඕසිට පේන්නේ නැත්නම් තියෙන්නේ ඕසිට ඇති දුර සොයන. ඒ කියන්නේ මෙතන ඉඳලා මේ සංයුක්තයේ ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර අහනවා. දෙකක්ගේ සමීකරණ දෙවෙනි කොටස දෙකක්ගේ සමානයි h නම් ඒ ආධාරකයේ වූ ලක්ෂයකින් නිදහසේ එල්ලුව විට සම්මිතික අක්ෂයේ සිරස් සමග සාධන කෝණය හොයන්න කියලා කියන එක. මේක තමයි අපේ සම්මිතික අක්ෂය වෙන්නේ. මේක මේ කොහේ හරි තැනකින් එල්ලුවොත් එහෙම මේ තියෙන වෘත්තාකාර ආධාරක තැනින් කොහේ හරි තැනකින් මේක එල්ලුවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මේක මොකක් හරි නැමිලා මොකක් හරි හැඩයකට තියෙනවා. එතකොට අපෙන් අහනවා අපේ සිරස සහ මේ සම්මිතික අක්ෂය අතර හදන කෝණය කොච්චරයිද කියලා. හරියට අපි ගානට යමු. මේක තමයි රූප සරණ ඔයගලන්ට දීලා තියෙන. ඉතින් මම කරන්නේ ඉස්සල්ලාම මේ දීලා තියෙන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න. දැන් මේ ගාන ඔයගලන්ට එක්සෑම් එක ඇහුවනම් ඔයගොල්ලෝ ලව්වා බොහෝ දුරට ඒගොල්ලෝ කුහර
කුහර කේතුක ගුරුත්ව කේන්ද්‍රය ඕගොල්ලෝ අපෝහණය කරගන්නවා. ඒ කියන්නේ ඒක ඉස්සලාම අහන ඕගොල්ලන්ගේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒක පාවිච්චි කරලා තමයි ඔයගොල්ලන්ට මේ දෙවෙනි කොටස වෙච්ච මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට හොයාගන්න වෙන්නේ. අපි එනම් පොඩ්ඩක් බලමු කොහොමද මේ සංයුක්ත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්නේ කියලා. හරි ඒක ඔයගොල්ලෝ දන්නා මේ වගේ ගණන් ගම ඔයගොල්ලෝ ඉස්සලාම කරන්න ඕනේ මේකේ සමමිතික අක්ෂය අඳුන ගන්න. සමමිතික අක්ෂය අඳුනගෙන ඒක y අක්ෂයට හරි x අක්ෂයට වෙන පරිදි ඔයගොල්ලන්ගේ රූපය අපව ඇඳ ගන්න ඕනේ. සමහර ගණන් තියෙනවා සමමිතික නැහැ. ඒ වගේ ගණන් වල අපිට x සහ y දෙකම හදන්න ඕනේ. හරි? ඒ කියන්නේ x පහ y පහ දෙකම හොයන්න ඕනේ ගුරුත්ව කේන්ද්‍රය. ඒක අක්ෂයක් මත පිටන්න බෑනේ එතකොට. අපිට එහෙම තියන්න ගන්න බෑනේ රූපේනේ. රයිට්. ඒ වගේ ගණන් ඉස්සරහට ඔයගොල්ලන්ට හම්බ වෙයි. මේක නම් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම සමමිතික අක්ෂය මේ විදිහට තියෙනවා. ඒක මම කෙලින්ම OX කියන මගේ අක්ෂය උඩින් තියාගත්තා. ඒත් ඔයගොල්ලෝ දන්නවා මේකේ ගුරුත්ව කේන්ද්‍රය ඉස්සරහම කියන්න ඔයගොල්ලෝ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය G x bar y bar නම් වස්තුව OX වටා සමමිතික බැවින් y bar සමානයි බිඳුව වේ. එහෙනම් ඉස්සලාමගේ ගුරුත්ව කේන්ද්‍රය මම දන්නවා මෙන්න මේ OX අක්ෂය මත කොහෙද තැනක තමයි තියෙන්නේ කියලා. මගෙන් අහන්නේ මේකට OC ට තියෙන දුර කොච්චරක් වෙනවද කියලා. හරි රයිට්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඊළඟට කරන්න ඕනේ අපේ chart එකට යන්න වෙනවා. chart එකට ගිහිල්ලා අපි chart එක complete කරගමු. ඒ chart එකේ ඔයගොල්ලෝ දන්නවා කොටස් තුනක් තියෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි වස්තුව. මේ පැත්තෙන් ඔයගොල්ලන්ට හම්බ වෙනවා ස්කන්ධය. එතන මතකයට ඔයගොල්ලෝ දාගන්න ඕනේ mi කියලා. ඊළඟට මෙතනින් තියෙනවා ගුරුත්ව කේන්ද්‍රයට O සිට ඇති දුර. ඒක අපි මෙතන නම් ගන්න xi කියලා. ඔය විදිහට ඔයගොල්ලන්ගේ chart එක complete වෙන්න ඕනේ. මේ chart එක ලියලා ඔයගොල්ලෝ ඊට පස්සේ මේක කොටස් වලට කඩා ගන්නවා. මේකේ බලනවා මේ සංයුක්ත වස්තුව කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මට පේනවා ඉස්සලාම මේක හැදිලා තියෙනවා මෙන්න මේ වගේ හේතුකාකාර කොටසක් තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් නම් මේක නම් කරගන්න මේ විදිහට A B C කියලා. එතකොට ඔයගොල්ලෝ මෙතනත් ඒ විදිහට දාන්න පුළුවන් මේක. මෙතන O තියෙනවා, A තියෙනවා, B තියෙනවා, C තියෙනවා. මේ වැරදෙන්නේ නැහැ. එතකොට මේක A කියලා දාගන්න, මේක H කියලා දාගන්න. හරි. දැන් ඊළඟට ස්කන්ධය ඕනේ. කොහොමද කුහර කේතුක ස්කන්ධය හොයාගන්න? කුහර කේතුක පරිමාවක් නැහැ තියෙන වර්ගඵලයක් විතරයි. කොහොමද වර්ගඵලය හොයාගන්නේ? 5r. ඒ කියන්නේ අපිට සූත්‍ර තියෙන්නේ එහෙනම් 5. මෙතන r කියන්නේ a. මෙතන l කියන්නේ ඇලවුස. ඇලවුස කොච්චරක් වෙනවද? බලන්නකො මේක h, මේක a, පයිතගරස් දාන්න h වර්ග දාන a වර්ග වල වර්ගමූලය. දැන් මෙතෙන්ට එනවා a වර්ග දාන h වර්ග වල වර්ග. මේක මම රෝගෙන් වැඩි කරනවා. එතකොට මෙතන රෝ කියන්නේ කවුද දැන්? ඒකක වර්ගඵලයක ස්කන්ධය. එන එකත් මම දාගන්නවා රෝ කියන්නේ ඒකක වර්ගඵලයක ස්කන්ධය. හරි. ඊට පස්සේ මම මේකේ ගුරුත්ව කේන්ද්‍රයට O සිට ඇති දුර හොයාගන්නවා. ඔයගොල්ලෝ මේක හොයලා බලන්න. ඔයගලන්ට ඒකට h බෙදීම 3ක් කියලා ඔයගොල්ලෝ මේව කටපාඩම් කරගෙන ඉන්න. ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමින්. හරි. ඊළඟට ගන්නවා මගේ තැටිය මම. මේ තමයි මගේ තැටිය. ඔය තියෙන්නේ ඔය විදිහට. මෙන්න මෙතනට හයි කරලා තියෙන එක මේක අපි A B කියලා වන්න මෙහෙම දාගන්න පුළුවන්. හරි. right. එතකොට මේකේ ආරයත් වෙන්නේ මොකද්ද? ඒකත් එහෙම තමයි වෙන්නේ. එතකොට මේකේ ස්කන්ධය මොකද්ද? තැටියක නම් අපිට ගන්න වෙන්නේ හරස්කඩ වර්ගඵලය. ඒක 5a වර්ග වැඩි කිරීම රෝ කියනවට ගන්න පුළුවන්. එතකොට x bar කියන්නේ කොච්චරයිද? තැටියේ ගුරුත්ව කේන්ද්‍රයට O සිට ඇති දුර. ඒක බිඳුවයිනේ. මොකද මේ දෙකම තියෙන්නේ O ලක්ෂය මත. ඊළඟට සංයුක්ත වස්තුව මෙතනින් මම ඊළඟට ඇඳ ගන්නවා මේ විදිහට. right. මේක O තියෙනවා A B C. හරි. මේ සංයුක්ත වස්තුවේ ස්කන්ධය කොහොමද ගන්නෙ? ඒකට ඔයගොල්ලෝ දන්නවා කරන්න ඕන දේ මේ දෙක එකතු කරලා ගත්තම හරි. හරි. ඒකට ඔයගොල්ලෝ මේ දෙක එකතු කරලා ගන්න. එකතු කරලා ගත්තම ඔයගොල්ලන්ට පේනවා ඉතින් පොදු පද එළියට අරගෙන මේක ලස්සනට හදා ගන්න පුළුවන්. මම මෙතන එළියට ගන්නවා 5a row එකක්. 5a row එකක් එළියට ගමු. එමෙ ගත්තොත් බලන්න ඉතුරු වෙන්නේ මොනවද කියලා. මෙතනින් a එකක් ඉතුරු වෙනවා. එනකොට මෙතනින් 5a row එළියට ගියාම මෙතන වර්ගමූල a වර්ග දාන h වර්ගයක් ඉතුරු වෙනවා. හරි. මෙතන x bar කියලා දාගන්න. මේ x bar තමයි අපි හොයන්න ඕනේ. සංයුක්ත වස්තු ගුරුත්ව කේන්ද්‍රය ඔය x bar කියන අපි හොයන්න ඕනේ. රයිට්. එහෙනම් ඔන්න ඔය විදිහට මම ඔයක කරගෙන ඊට පස්සේ මගේ ඊට බදින්න මම මේ පැත්ත මකනවා. මේ පැත්ත මකලා අපි මේ chart එකත් පාවිච්චි කරලා අපේ ගුරුත්ව කේන්ද්‍රය හොයන සමීකරණ ලියලා ඊට පස්සේ අපි ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න බලමු. මේකේ කොච්චරක් වෙයිද කියලා. හරි රයිට්. ඉතින් අපේ සුපුරුදු සමීකරණ x bar සමානයි sigma mi xi යට sigma mi. එහෙනම් x bar සමානයි sigma mi xi. දැන් mi xi වලට පේනවා mi xi. මේ වැඩි කර ගන්නවා 5a වතාවක් a වර්ග දාන h වර්ග රෝ ඒක වැඩි කරන්න ඕනේ h බෙදීම 3න් එකට එකතු වෙනවා 5a වර්ග රෝ වැඩි වෙනවා බිඳුවෙන් ඒක බෙදීම ඊළඟට මේ දෙක එකතුව 5a රෝ එකක් එළියට ගත්තා a ධන වර්ගමූල a වර්ග ධන h වර්ග right මේවා 5a කපලා දාන්න මේක නැතිනම් මේ වලට දුක් නෑ හොඳේ මෙතන රෝට රෝත් කැන්සල් වෙනවා. ඒතර ගන්න ඉතුරු වෙන x bar සමානයි වර්ගමූල a වර්ග ධන
h වර්ග වැඩි කිරීම h බෙදීම 3 බෙදීම a ධන වර්ගමූල a වර්ග ධන h වර්ග කියලා ඔයගලන්ට උත්තරයක් කියලා. මේකෙදි මෙතනින් හැ සුළු කරන්න ඕනේ නැහැ. අපිට බවපෙන්නන මොකුත් උත්තරයක් දීලත් නැහැ. ඒ නිසා අපිට පුළුවන් ඔන්න උත්තරේ නතර කරලා දාන්න. එහෙනම් මේක තමයි අපේ x පාව වලට ඉන්න අපේ සංයුත වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයට ඕසිට තියෙන දුරට එන්නේ. හරි right. දැන් ඔතනින් එහා අපි යන්. ඔතනින් එහාට ගිහිල්ලා අපි ඊළඟට බලමු මේ සංයුත වස්තුව මේ වගේ තැනකින් එල්ලුවට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට කලින් බලමු අපි ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා මම හිතන්නේ ගානේ ඊළඟට 2ක් a සමානයි h නම් ඊළඟ ගුරුත්ව කේන්ද්‍රය මොකද්ද වෙන්නේ කියලා මම ඒකත් සුළු කරලා බලනවා. ඒත් අපිට ටිකක් ලස්සන උත්තරයක් හම්බෙයි ඊට වඩා. අපි බලමු සුළු කරලා අපිට මොකක් වේද කියලා. එතකොට මම ආදේශයක් දෙනවා. එතකොට 2ක් a සමානයි h නම් නැත්නම් h සමානයි 2ක් a නම් අපි h වලට ආදේශ කරලා a වලින් උත්තරේ ගමු. නැත්නම් h වලින් ගත්තත් කමක් නැහැ. මම මේක ආදේශ කරලා a වලින් උත්තරේ ගන්නවා. x bar සමානයි a වර්ග ධන h වර්ග. එහෙනම් h වර්ග කියන්නේ එතකොට 4ක් a වර්ග වෙනවා. right. ඊළඟට වැඩි කිරීම h බෙදීම 3යි. කියන්නේ 2ක් a බෙදීම 3යි. මේක බෙදීම a ධන a වර්ග ධන h වර්ග. ආපෞසරයක් 4ක් a වර්ග වෙනවා. තව ටිකක් සුළු කරමු. මෙතනින් එනවා මූල 5ක් a වර්ග. වැඩි කිරීම 2ක් a යට 3යි. බෙදීම මෙතනින් එනවා ආපෞසරයක් a ධන ආපෞසරයක් මූල 5යි a වර්ග කියන්නේ a කියලා ගන්න පුළුවන්. හරි. තව ටිකක් සුළු කරගත්තොත් ඔයගලන්ට එනවා මෙහෙම මූල 5 වැඩි කිරීම 2ක් a වර්ගයට 3 බෙදීම a ධන මූල 5ක් a කියලා. ඒකක් අපි අයින් කළා දාමු මේ විදිහට. එතන අන්තිම උත්තරය ලියන්න පුළුවන් 2යි මූල 5 යට 3 වතාවක් a මේ 3ත් 15 පැත්තට ගියමු 3 වතාවක් 1 ධන මූල 5 කියලා. එකක් ඇත උත්තරයක් හම්බ වෙන්නේ ওই විදිහට. ඉතින් අපිට ඔන්න ඔය විදිහට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට ඕක තමයි අපේ ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ 2ක් a සමානයි h විට තමයි අපිට ඔන්න ඔය කියන විදිහට අපේ උත්තරේ හම්බ වෙන්නේ. හරි right. දැන් අපි බලමු ඊළඟ කොටස කොහොමද හදන්නේ කියලා. හරි. එහෙනම් මම මේ ටිකම කරනවා. අපි උත්තරේ තියාගමු පැත්තක. හරි. ඊළඟට මෙච්චරයි කතාව. හරි. ඔයගොල්ලෝ දන්නවා සමමිතික පාඩමේ අපි ගන්නවා මෙහෙම බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම්. උදාහරණයක් වශයෙන් මේ හිතන්නකෝ මොකක් හරි සීලිම ගැට ගහලා තියෙන තන්තුවක් තියෙනවා. තන්තුවේ මොකක් හරි වස්තුවක් ඔය විදිහට එල්ලලා තියෙනවා. හරි. ඔයගොල්ලෝ දන්නවා බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් අනිවාර්යයෙන්ම බල දෙකේ ක්‍රියාරේඛා එකම වෙන්න ඕනේ. මේ ඉතින් එකම ක්‍රියාරේඛාවේ පවතින්න ඕනේ. බල දෙක විශාලත්වයෙන් සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේවා විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. හරි right. එතකොට බලන්න මේ සිද්ධ තුන වුණොත් විතරයි මේ වස්තුව දැන් මේක සමතුලිතයි කියන්නේ t සමාන mg වෙනවා. එකම ක්‍රියාරේඛාවේ පවතින දෙපැත්තට තමයි තියෙන්නේ. හරි. හදිස්සියවත් mg කෙනෙක් නෑ වැඩිමොත් එimhe t වල මේක සමතුලිතව තියෙන්නේ නෑ. හරි. ඒ වගේම මේ දෙක එකම ක්‍රියාරේඛාව තියෙන්නේ නෑ කියලා හිතන්නකො මෙහෙම mg මේ හරියෙන් තියෙනවා. t ඔය හරියෙන් තියෙනවා. එතකොට මොකක් වෙයිද? මේක කැරගෙනවනේ මේ පැත්තටනේ. අන්න ඒ වගේ සිද්ධ කරනවා. එතකොට බලන්න සමතුලිත වෙන්න නම් බල දෙකක් යටතේ පමණක් වස්තුව අනිවාර්යයෙන්ම මම අර කීප සංසිද්ධි දෙකට යටත් වෙනවා. ඒ කියන්නේ බල දෙකේ ක්‍රියාරේඛා එකක් වෙන්න ඕන. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න. විශාලත්වයෙන් සමාන වෙන්න ඕන. හරි right. එහෙනම් දැන් බලන්න අපි ওই වගේ ගානක් එල්ලනවා කියලා කිව්වොත් සංයුත වස්තුවක් හදලා ඒ වස්තුව එල්ලනකොත් මොකක් හරි ධාරයකින් අපි කරන්නේ මෙච්චරයි. අපි ආපෞසරයක් අපි අර කලින් ඇඳගත්තු රූපය ඇඳ ගන්නවා. right. මේ අපි රවුම් කැලෝනික් නේ අපි ගන්නවා. මේ විදිහට අපේ වස්තුව මෙන්න මෙහෙමයි දැන් තුර තිබ්බේ. ඔන්න අපේ සම්මිතික අක්ෂය තිබ්බා. මෙතනින් මෙහෙට තිබ්බා. මෙතන මේ පැත්තට තිබ්බා. හරි. මෙතන අපේ O කියලා ගත්තා. අපි අර ලක්ෂ්‍ය මම මේක AB කියලා දැම්මා. right. A B C කියලා අපි දාගමු. හරි. දැන් අපි හිතුව මේ කොහේ හරි තැනකින් එල්ලනවා කියලා. හරි. අපි හිතුව A හරි B හරි තැනකින් එල්ලනවා කියලා. මේ කොන් නෙමෙයි මේ තියෙන මේ රවුමක් තියෙන මේ රවුම කැමැත්තකින් තමයි එල්ලන්නේ. හරි. ඔයගොල්ලෝ මෙච්චරයි කරන්න ඕනේ. ඒ එල්ලන තැන මොකක් වුණත් කමන්නේ. එතන ඉඳලා ඔයගොල්ලෝ රේඛාවක් ඇඳ ගන්නවා මේ පැත්තට. මෙන්න මෙහෙම රේඛාවක් ඇඳ ගන්නවා ඔයගොල්ලෝ. හරි. ඔය රේඛාව තමයි එතකොට සිරස වෙන්නේ. එතකොට මේක එල්ලුවට පස්සේ මේක සමතුලිත වෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා වෙන්න ඕන ස්ථිතිය මොකද්ද? අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ කියන්නේ අර T1යි mg1යි සමාන වුණානේ. ඒ වගේ මෙතනත් ඔයගොල්ලන්ගේ මේ තමයි එතකොට සම්මිතික අක්ෂය මේ කොහෙන් හරි තැනක තමයි ගුරුත්ව කේන්ද්‍රය ක්‍රියා කරන්නේ. ඔයගොල්ලන්ගේ බර සහ මෙන්න මෙයා එකම ක්‍රියාරේඛාව එතකොට පවතිලා තියෙනවා. හරි? එතකොට මෙන්න මේක අපි ගන්නවා සිරස කියලා. මෙයා තමයි සිරස. හරි right. එතන මතක ගන්න කරපු දේ ඕන වස්තුවක් එල්ලනකොට මොකද කරන්නේ? එල්ලන ලක්ෂ්‍යය හෝ එල්ලන තැනින් එතන ඉඳලා පොයින්ට් එකක් ඇඳලා මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා සම්මිතික අක්ෂයේ කැපිලා යන විදිහට. හරි? එතකොට මෙන්න මේක තමයි ඕගොල්ලන්ගේ සිරස වශයෙන් ගන්නෙ. ඕගොල්ලන්ට මේ රූපේ මම ඊළඟට ඇඳලත් පෙන්නන්නම් කොහොමද මේක එන්නේ කියලා ඇත්තටම ඇඳොත් එහෙම.
හරි. ඒතකොට බලන්න මම මේක පොඩ්ඩක් තීරු කරන්න ඕනේ මේක තව රූපයක් මම ඇඳගත්තා. ඔයගොල්ලන්ට මෙන්න මේ රූපේ එකපාර අඳින්න බෑ. හොඳ එකපාර අඳින්න බෑ කියන්නේ මේක හිතලා එහෙම අඳින්න බෑ. මේක අඳින්නේ මේක පාවිච්චි කරලා. ඒතකොට මම අර කියපු විදිහට එල්ලන ලක්ෂයෙන් කොහෙන් යන තැනකින් මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. ඒතකොට ඒක තමයි සිරස වෙන්නේ. ඔයගොල්ලන්ට මේ රූපේ ගන්න ඕන නම් ගොල් කරන්න ඕනේ මෙච්චරයි. මේ එල්ලන පොයින්ට් එකෙන් අත තියාගෙන මෙතනින් අරගෙන මේක මෙහෙම කරකවන්න මේ පැත්තට. හරි? ඒක හිතින් කරකවන්න ඕනේ. මෙහෙම තියලා අරගෙන මේක මෙහෙම කරකවන්න. කරකවල මේ රේඛාව සිරසනේ. මේක හරියටම සිරස්ව පහළ විදිහට කරකවන්න. එතකොට මේ තියෙන්නේ මේ වගේ කරකවපු අවස්ථාවක්. හරි? මේ තියෙන එක මෙන්න මෙහෙම කරකවලා ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ හැඩයක් එනවා. එතකොට බලන්න මේ රතු පාටින් ඇඳලා තියෙන රේඛාව තමයි මේ ඔයගොල්ලන්ට තියෙන්නේ. මේ තියෙන්නේ මම ඔය රතු පාටින් ඇඳපු රේඛාව. ඒක තමයි මම ඔයගොල්ලන්ට මේ සිරස කියලා කලිනුත් මාක් කරේ. එතකොට මෙන්න මේක තමයි ඔයගොල්ලන්ගේ සිරස විදියට එන්නේ. එතකොට බලන්න මේක සමතුලිතව දැන් මොකද්ද වෙන්න ඕනේ? හරියටම මෙන්න මෙතනින් ඕගොල්ලන්ගේ මේ දැන් ඕගොල්ලන්ගේ සම්මිතික අක්ෂරනේ කලින් තිබ්බ එක. මම මේ OC කියලා දාගත්තේ. මේ තිබ්බ ඕගොල්ලන්ගේ සම්මිතික අක්ෂරය. ඕගොල්ලෝ OC ට ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන මැන්නනේ. එතකොට හරියට ගුරුත්ව කේන්ද්‍රය තියෙනෝනේ මෙන්න මේ හැලේ මේක සම්මිතික වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ බලන්න මෙතනින් ඇදගත්තොත් මේ මුඩට T කියනවා. තන්තු ගාත්තේ. මෙතනින් හරියටම පහළට ඕගොල්ලන්ගේ බර ක්‍රියා කරනවා ඕගොල්ලන්ගේ වස්තුවේ. මම මේක දැනට mg කියලා දාගන්න. නැත්නම් අර අපි හොයාගත්ත ස්කන්ධය තමයි ඔතෙන්ට එන්නේ. එතකොට මෙන්න මේක තමයි ඇත්තටම ওই තියෙන රූපේ ස්වභාවයට එන්නේ. එතකොට බලන්න මේක අපිට එකපාරට ගන්න බෑ. අපි කරේ මොකද්ද? මෙතෙන් ඉඳලා මේ සම්මිතික අක්ෂය කැපෙන පරිදි රේඛාවක් ඇඳගත්තා. මේක සිරස කියලා ගත්තා. මේ රේඛාව හරියටම සිරස පහළට ඇඳගත්තා. එතකොට ඔයගොල්ලෝ මෙන්න මේ හැඩයට රූපයක් හම්බුනම හම්බ වෙනවා. එතකොට මේක තමයි ඇත්තටම මේ කියන වස්තුව B ලක්ෂයෙන් එල්ලුවොත් එහෙම අපිට පේන විදිය. මේ වස්තුව පිහිටන විදිය. මේක තමයි ඔයගොල්ලන්ගේ සිරස් රේඛාව. එතකොට අපෙන් අහන්නේ මොකද්ද ඒගොල්ලෝ? අපෙන් අහන්නේ සම්මිතික අක්ෂයේ සිරසත් එක්ක හදන කෝණය. ඒ කියන්නේ මේ රූපයෙන් ඇහුවොත් එහෙම ඔයගොල්ලන්ටගෙන් අහන්නේ මේ තියෙන ඔයගොල්ලන්ගේ සම්මිතික අක්ෂයේ සිරසත් එක්ක හදන කෝණය. ඒ කියන්නේ මේ θීටා. මෙයා හෝ මෙයා තමයි ඔය අනිත් පැත්තට අහන්නේ. ඉතින් මේකෙන් හිතන්නකො ඔය කෝණය හොයාගන්න ඕනේ කියලා ඉතින් ඔයගොල්ලන්ගෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේ වගේ කෝණයක් තමයි ඔයගොල්ලන්ගෙන් ඔය අහන්නේ. කවුද කියලා. ඉතින් මේ කෝණෙත් එකයි මේ පැත්තෙන් බැලුවා මේ කෝණෙත් සමාන වෙනවනේ. මෙන්න මෙයා තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ කවුද කියලා. ඒක කොහොමද මෙයා හොයාගන්නේ? ලේසි. ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙයා. මෙයා x බානේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මෙතනත්. මේ තියෙන ඔයගොල්ලන්ගේ g, මේ තියෙන x බා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ හොයාගත්ත x බා. මේකේ අරයත් ඔයගොල්ලෝ දන්නවා. අර a කියලා ගත්තානේ. ඒකත් ඔයගොල්ලෝ ඔය විදිහට දන්නවා. දැන් තීටා හොයන්න බැරිද? ටක් ගාලා හොයාගන්න පුළුවන් නේ. tan තීටාගෙන් ටක් ගාලා උත්තර දෙන්න පුළුවන් නේ. එහෙනම් දැන් මට කියන්න පුළුවන්. ඔන්න එල්ලුවාට පස්සේ මෙන්න මේ හැඩේ තමයි තියෙන්නේ. මේක ඕගොල්ලන්ට අඳින්න කියන්නේ අපිට මේ රූපෙත් ඇති උත්තර දෙන්න. මම කියනවා වස්තුවේ නැත්නම් සමමිතික අක්ෂය සිරස සමග සාධන කෝණය. ඒක මට එනවා tan theta. tan theta කියන්නේ සම්මුඛ පාදයේ A බද්ධ පාදයේ x bar. අපි මෙතන ආදේශ කරමු x bar. x bar මට ආවේ අපි ඉස්සර සුළු කරලා ගත්තාට පස්සේ මෙන්න මෙහෙම උත්තරයක් මම හිතන්නේ 2ක් a යට මූල 5යි බෙදීම 3 වතාවක් මූල 5 දන එක වගේ උත්තරයක් මම හිතන්නේ ඉස්සර මට ආවේ. ඉතින් ඔන්න ඕක සුළු කරලා ගලමු. ඒට ඒ කපලා දාන්න පුළුවන්. කපලා දාලා මේකෙන් tan theta අපි උත්තර කරගමු. ඒතකොට වෙනවා tan theta සමානයි මේ බලන්න මෙයාට මෙයා කැපෙනවා. එයාට මෙන්න මෙයාට මෙයා කැපෙනවා. මේ උඩට එනවා 3 වතාවක් එක දන මූල 5 බෙදීම 2යි මූල 5 විදිහට අපිට උත්තරයක් එනවා. එහෙනම් theta කියන්නේ tan inverse 3යි එක දන මූල 5 බෙදීම 2යි මූල 5යි කියලා ගන්න පුළුවන්. ඒක ඕන ගානක් ඔය විදිහට තමයි කරන්නේ. එල්ලීම සම්බන්ධ ගැටලුවක් නම් අපි කරන්නේ එල්ලන ලක්ෂයයි ඒක රේඛාවක් ගන්නවා සම්මිතික අක්ෂය කැපෙන පරිදි මේක සිරස වශයෙන් ගන්නවා. මේක කරකවල අපි B කියන කෙන පොයින්ට් එක උඩට තියෙන විදිහට මේක කෙලින් කරගන්නවා මේ රේඛාව. එතකොට අපිට රූපේ ඇත්ත රූපේ අපිට හම්බ වෙනවා. ඇත්තට මේ වස්තුව එල්ලුවොත් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ අපිට උත්තර දෙන්න පුළුවන්. මේක එක්ක සම්මිතික අක්ෂය හදන කෝණය මොකක්ද දානවා. එහෙම නැත්නම් මෙන්න මේ කියන ඔයගොල්ලන්ගේ AB හදන කෝණය මොකක්ද කියලා හයි. ඉතින් දෙන ඕන උත්තරයක් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මොනකක් ඇහුවොත් මෙතනින් තමයි වැඩේ පටන් ගන්න. මේ තීටා කියන කෙනාගෙන් තමයි වැඩේ පටන් ගන්න. මෙතනින් හොයන්න පුළුවන් ඉන්නේ. මේක දන්නවා කියන කෙනෙකුට ඕන උත්තරයක් දෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙයා හදන කෝණය මේක 90යිනේ මේක 90 රින තීටා වෙනවා. අපිට ටක් ගාලා කියන්න පුළුවන් නේ. සිරසත් එක්ක මෙයා හදන කෝණය 90 රින තීටා. දැන් ඇල්ෆා. ඕනෙකට උත්තර දෙන්න පුළුවන් එතකොට. හරි. රයිට්. එතකොට මම අද මේ පළවෙනි කොටසෙන් ගුරුත්ව කේන්ද්‍රය මම ඔයගොල්ලන්ට කියා දුන්නේ. කොහොමද මේ එල්ලීම සම්බන්ධ ගණනක් හදලා මේ කෝණය හොයාගන්න කියලා. අපි ඉස්සරහට බලමු තව ගණන් හදලා මේ එක විදියට ආනත්තලයක් මත ඝර්ෂණයේ තියෙන ආනත්තලයක් මත තියලා එල්ලලා බලමු. ඉස්සරහ ගණන් හදලා කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ දාන්න. කොහොමද ඉස්සරහට ගණන් හදද්දී ප්‍රශ්න ටික මගේ හිතලයි. ටිකක් ඩිග ලොකු පාඩමක්. ඒකට අල්ලගත්තොත් බොහොම ලේසි. විශේෂයෙන්ම සමතුලිතය කොටස ගොඩක් ළමයිට අමාරුයි කියනවා. මේ ඒක නෝට කරගන්න පුළුවන් බය වෙන්න එපා.
වැඩේ සෙට් කරලා අපි ඉස්සරහට ගණන් ටිකක් හදාගෙන යන්න. එතකොට ඔක පුළුවන් වෙයි ඔයගලන්ට. රයිට්.